Good morning. මම තමයි ඔයාලගේ ව්‍යාපාර ගණිතය සහ සංඛ්‍යානය විෂය සම්බන්ධයෙන් අදාළ ලෙක්චර්ස් ටික කරන්නේ. මගේ නම සචින්ද කරුණාරත්න. මම උසස් පෙළ සඳහා ගණිතාංශයෙන් උසස් පෙළ හදාරලා පෙරදෙණි විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයෙන් තමයි අධ්‍යාපනය ලැබුවේ. මගේ විෂය වුණේ කම්පියුටර් ඉංජිනේරින්. දැනට මම ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් සේවය කරනවා. හරි. මුලින්ම පාඩම් පටන් ගන්න කලින් අපි බලමු සංඛ්‍යානය විෂය සම්බන්ධයෙන් ව්‍යාපාර ගණිතය සහ සංඛ්‍යානය කියන විෂය යටතේ අවසානයේ තියෙන විභාගයේදී ඔයාලට කොහොමද මේ විෂය සම්බන්ධයෙන් කොහොම දේවල්ද කොහොම දේවල් වලට මුහුණ දෙන්න වෙන්නේ කියලා. හරි. මොකද අපි මම ගුරුවරයෙක් වශයෙන් මම බලාපොරොත්තු වෙන්නේ ව්‍යාපාර ගණිතය සහ සංඛ්‍යානය කියන විෂයේ පුළුල් පරාසයකට ඔය සියලු දෙනාම ගෙනියන්න. හැබැයි ඒ අතර මතක තියාගන්න ඕන දෙයක් තමයි අංක 1 වශයෙන් මේ විභාගයෙන් සමත් වීම ඔයාලගේ පළවෙනි උමනාව වෙනවා. මගේ උමනාව ඔයාලට පුළුල්ල මේ විෂය සම්බන්ධය අධ්‍යාපනය ලබා දීම වුණා. මම මේකෙදි වග බලා ගන්නවා මේ විෂය අවසානයේදී තියෙන විභාගයේදී ඔබ හැමදෙනාටම උපරිම ප්‍රතිඵලයක් කරා ළඟා වීමට හැකි වෙන විදිහට. ඒ සඳහා මුලින්ම පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර ගැන පොඩි විශ්ලේෂණයක් කරලා බලලා ඒකට ඒ විභාගයේදී අසනු ලබන ප්‍රශ්න සඳහා ඔබලව හුරු කර ගැනීම උදෙසාම මේ පාඩම් මාලාවක් සකස් කරලා තියෙනවා. මේකෙදි අවසානයේදී පැවැත්වෙන විභාගයේදී ඔබලට ලැබෙන්නේ පැය 3ක කාලයක් තුල අදාළ ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න. ප්‍රශ්න පත්‍රය සකස් වෙන්නේ මේ විදිහට. ප්‍රශ්න පත්‍රයේ තියෙනවා මුල් ප්‍රශ්න 8ක්. ඒකෙන් පළවෙනි ප්‍රශ්නය අනිවාර්යෙන් පිළිතුරු ලියවිය යුතුයි. ඉතිරි ප්‍රශ්න 7න් තෝරාගත් ප්‍රශ්න 4කට පිළිතුරු ලියවිය යුතු වෙනවා. එහෙදී හැම ප්‍රශ්නයකටම පිළිතුරු ලියන ප්‍රශ්න 5න් හැම ප්‍රශ්නයකටම ලැබෙන්නේ ලකුණු 20 බැගින් මුල් ලකුණු එකතුව 100යි. පළවෙනි ප්‍රශ්නය ගත්තාම එම ප්‍රශ්නයට තියෙනවා කොටස් අනු කොටස් 10ක්, උප කොටස් 10ක්. ඒ 10ට එක කොටසකට ලකුණු 2 බැගින් මුළු ප්‍රශ්නයට ලකුණු 20ක් ලැබෙනවා. ඊළඟ ප්‍රශ්න ඉතිරි ප්‍රශ්න 7න් අර කැමති ප්‍රශ්න 4ක් තෝරා ගන්න ප්‍රශ්න 7න් ඒ හැම ප්‍රශ්නයකම තියෙනවා උප ප්‍රශ්න 4ක්. එක ප්‍රශ්නයකට ලකුණු 20යි, උප ප්‍රශ්න 4ක් තියෙන නිසා උප ප්‍රශ්නයකට ලකුණු 5 බැගින් උප ප්‍රශ්න 4ට ලකුණු 20යි. ඒ විදිහටයි ප්‍රශ්න පත්‍රයේ ලකුණු ලැබෙන ක්‍රමය. මෙහිදී ගණකයන්ට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මම පෙන්නන්න පොඩි ලිමිටේෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ එතන දක්වලා තියෙන විදිහට පාවිච්චි කරන්න පුළුවන් ගණකයන්ට වලට මෙන්න මේ කොන්දේසි මත. පළවෙනි එක තමයි ශබ්ද රහිත ගණකයන්ටයක් වෙන්න ඕනේ. අනිත් කොන්දේසි තමයි වැඩසටහන් ගත කළ නොහැකි ගණකයන්ටයක්. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑමබල් නැති. උදාහරණයක් විදිහට මෙන්න මේ ගණකයන්ත්‍රය. මේ ගණකයන්ත්‍රය scientific calculator එකක්. මේක ප්‍රෝග්‍රෑමබල් කරන්න බෑ. ඒ කියන්නේ වැඩසටහන් ගත කරන්න බැරි ගණකයන්ත්‍රයක්. ඒ නිසා මේක පාවිච්චි කරන්න පුළුවන් විභාගයට. හැබැයි මෙන්න මේ ගණකයන්ත්‍රය. මේ ගණකයන්ත්‍රය වැඩසටහන් ගත කළ හැකි ගණකයන්ත්‍රයක් නිසා විභාගය සඳහා පාවිච්චි කරන්න බෑ. අලුතෙන් ගණකයන්ත්‍රයක් ගන්න කෙනෙකුට අපිට රෙකමන්ඩ් කරන්න පුළුවන් මෙන්න මේ වගේ ගණකයන්ත්‍රයක්. මම මේකේ මොඩල් එක කියන්නම් ගණකයන්ත්‍රයක් නැති කෙනෙකුට මිලදී ගන්න පුළුවන්. මේක කැසියෝ
බෝඩ් එක පේනවා ඇති Casio FX991 කියන ගණක යන්ත්‍රය ඒ මාදිලිය ගණක යන්ත්‍ර පාවිච්චි කරන්න පුළුවන්. එහිදී 991 MS කියලා වර්ගයක් තියෙනවා, 991 ES Plus කියලා වර්ගයක් තියෙනවා. ඒ ඕනෑම වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ගණක යන්ත්‍රය මිලදී ගන්නකොට ප්‍රෝග්‍රෑමබල් නොවන ගණක යන්ත්‍රයක් මිලදී ගන්න. ඒ කියන්නේ වැඩසටහන් ගත කළ නොහැකි ගණක යන්ත්‍රයක් මිලදී ගන්න. ඊළඟට අනිත් කාරණය තමයි මේ හැම ප්‍රශ්නයකටද උත්තර ලියද්දී අපි වග බලා ගන්න ඕනේ පුළුවන් තරම් අවශ්‍ය තැන්වලදී ගැළපෙන ලෙස ගණනය කිරීම සහ උදාහරණ දක්වන්න. කියන්නේ සමහර ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් ඒ ප්‍රශ්නෙට අපි උත්තරය ලියන වෙලාවේ අපි ඒ ගැන දන්න බව පෙන්වන්න අපිට උදාහරණ පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ උදාහරණ පාවිච්චි කළ යුතු තැන්වලදී අපිට පුළුවන් විදිහට උදාහරණ පාවිච්චි කරන්නත් මතක තියාගන්න වෙනවා. ඊළඟට අපි දැන් ප්‍රසන්ටේෂන් එකට යමු. ව්‍යාපාර ගණිතය සහ සංඛ්‍යානය. මෙහිදී අපි අද පාඩමේදී කතා කරන්නේ දත්ත රැස් කිරීමේ ක්‍රමවේදයන් හඳුන්වා දීම සහ ඒ ආශ්‍රිත කරුණු. මේ පාඩම අපි සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙනවා දවස් 2කදී. අද ඒකේ පළවෙනි කොටස දත්ත තොරතුරු, දත්ත වර්ග, දත්ත මූලාශ්‍ර සහ සංගණන නියදී දක්වා අද පාඩමේදී අපි කතා කරනවා. අද පාඩම හරියට අද පාඩමේ කරුණු තේරුම් ගත්තොත් අවසාන විභාගයේදී ලකුණු 10ක් හෝ 15ක් අනිවාර්යෙන් ලබා ගන්න පුළුවන්. හරි? එහෙනම් පාඩමට යමු. අද කතා කරන්නේ අපි මේ විදිහටයි. මුලින්ම සංඛ්‍යානය කියන්නේ මොකක්ද කියන එක දැනගෙන දත්ත වර්ග, දත්ත මූලාශ්‍ර, සංගහන නියදි ක්‍රම ඒ වගේ දේවල් ගැන අපි කතා කරගෙන යමු. මුලින්ම අපි මේ වගේ පොඩි ක්‍රියාකාරකමක් කරමු. දැන් ඔයාලට පේනවානේ මේ කොටු කොලයක් තියෙනවා මෙතන. මට අවශ්‍යයි මේ සංඛ්‍යානය පාඩමට මේ පන්තිට ඇවිල්ලා ඉන්න ළමයින්ගේ අධ්‍යාපන ගණිත දැනුම පිළිබඳ මට්ටමක් පරීක්ෂා කරන්න. මම මොකද්ද කරන්න ඕනේ? මට පුළුවන් අපි හිතමු පන්ති ළමයි 75 දෙනෙක් ඉන්නවා කියලා. මට පුළුවන් හැම ළමයාගෙන්ම අහන්න ප්‍රශ්න. මොන වගේ ප්‍රශ්නයක්ද? අපි මෙහෙම හිතමු. හැමෝම සහභාගී වෙලා තියෙනවානේ සාමාන්‍ය පෙළ විභාගයට. මම හිතනවා මම දැනගන්න ඕනේ මේ ළමයින්ගේ අධ්‍යාපන මට්ටම ගණිතය පිළිබඳ සාමාන්‍ය පෙළ විභාගයේ තොරතුරු හරහා, විභාගයේ ප්‍රතිඵල හරහා. මම මොකද කරන්නේ? මම හැම ළමයාගෙන්ම අහනවා ඔබ ලබාගත් සාමාන්‍ය පෙළ සාමාර්ථය කුමක්ද කියලා කියන්නේ කියලා. හැබැයි ඒක මට ක්‍රම කිහිපයකට කරන්න පුළුවන්. එකක් තමයි මට පුළුවන් පන්ති ළමයි ටික ඉන්නවා නම් හැම ළමයාගෙම පිළිවෙලකට අහගෙන යන්න. හැබැයි එතෙන්දී එක දෙයක් වෙනවා. මොකද්ද? මම දැනගන්නවා මේ ළමයාගේ ප්‍රතිඵලය තමයි මේ කියන එක. කියන්නේ හැම ළමයාගෙම ප්‍රතිඵලය ඒ වශයෙන් මේ ළමයාගේ ප්‍රතිඵලය මේකයි කියන එක දැනගන්නවා. මට එහෙම දෙයක් අවශ්‍ය නැහැ මේ වෙලාවේ. මට අවශ්‍ය වෙන්නේ සමූහයක් විදිහට මේ පන්තියේ ඉන්න ළමයින්ගේ සාමාන්‍ය ගණිත දැනුම පිළිබඳ අවබෝධයක් ගන්න. මම මේකට මෙහෙම වැඩක් කරනවා. ළමයි 75ක් ඉන්නේ. මම කියනවා ළමයි දෙන්නෙක් කරලා තුන්වෙනියා. ඒ එළියකට ගත්තොත් ඉඳගෙන ඉන්න විදිහට දෙන්නෙක් කරලා තුන්වෙනියා තමන්ගේ ප්‍රතිඵලය මට කියන්න. එතකොට 75 දෙනාගෙන් 25 දෙනෙක් අපි හිතමු 75 දෙනාගෙන් 25 දෙනෙක්ගේ ප්‍රතිඵලය මට එනවා. හරි. එතකොටත් මම දන්නවනේ හැබැයි මේ ළමයාගේ ප්‍රතිඵලය තමයි මේක කියලා ඒ කියපු 25 දෙනා ගැන. මට එහෙම අවශ්‍යත් නැහැ. මම ඒකට කරන්නේ මේ වගේ පොඩි කොටු කොලයක් පන්තියේ ළමයින්ට දෙනවා මේ එකිනෙක අතර හෝමාරු කරගන්න කියලා එක කොලයක්. ඒ කොලේ ඒ කැමැති කොටුවක තමන්ගේ සාමාන්‍ය පෙළ ගණිත ප්‍රතිඵලය ලියන්න. අපි හිතමු මෙහෙම පළවෙනි ළමයා
මේ විදිහට A කියලා ගණිත ප්‍රතිඵලය ලියුවා. කැමති කොටුව. ඊළඟ ළමයා ළමයි දෙන්නෙක් කරලා ඊළඟට යන තුන්වෙනි ළමයා මේ විදිහට C කියලා ලිව්වා. හරි. ඒ විදිහට තව ළමයෙක් ලිව්වා. 25 දෙනාම පන්තිය පුරා මේ කොලේ ගියාට පස්සේ 25 දෙනාම ප්‍රතිඵල ලියලා ඉවර වෙද්දි මේ වගේ වුණා කියලා අපි හිතමු. හරි. දැන් මම දන්නවද මේ ප්‍රතිඵලය ලිව්වේ මේ ළමයා කියලා? නැහැ. ඇයි? මට තොරතුරු අවශ්‍ය නැහැ. මට අවශ්‍ය උනේ පන්තියේ සාමාන්‍යයක් විදියට ප්‍රතිඵලය ගණිත දැනුම් පිළිබඳ මට්ටම තීරණය කරන්න. ඒ සඳහා දැන් මම පාවිච්චි කරලා තියෙන අපි මේ පාවිච්චි කරලා තියෙන ක්‍රමය තමයි මේක. හරි. දැන් මේකේ අපි ගණනලා බලමු A කීයක් තියෙනවද කියලා. හරි. A සාමාර්ථ ලබාගත් ළමයි ඉන්නවා. 9 දෙනෙක්. A සාමාර්ථ ලබාගත් ළමයි 9 දෙනෙක් ඉන්නවා. 25න් 9ක් A සාමාර්ථ ලබාගෙන. B සාමාර්ථ ලබාගත් ළමයි ඉන්නවා 12 දෙනෙක්. 9ක් A සාමාර්ථ 12 දෙනෙක් B සාමාර්ථ. ඒතර ඉතුරු 4 දෙනා C සාමාර්ථ. දැන් මේ වගේ තොරතුරක් මේ වගේ ෂීට් එකක් දිහා දැක්කහම මට මේකෙන් සම්පූර්ණ අවබෝධය ගන්න පුළුවන්ද ළමයින්ගේ ගණිත මට්ටම ගැන. අදාළ තොරතුරු සියල්ල මේකේ තියෙනවා. හැබැයි මට මෙහෙම තිබ්බා කියලා මට මේක ගැන ලොකු අයිඩියා එකක් එන්නේ නැහැ නේද? කොහොමද මම හිතන්නේ ළමයින්ගේ ගණිත මට්ටම මට වැඩිපුර පේනවා B අකුරු ටිකක් නම් වැඩිපුර තියෙනවා. ඒ වුණාට ඒක මම හරියටම දැනගන්නේ කොහොමද? ඒක දැනගන්න නම් මේ ලැබුණු දත්ත අපිට ගැළපෙන ආකාරයට අපි සකසවන්න ඕනේ. මෙහෙම බලමු. දැන් මෙතනදි තියෙන්නේ A සාමාර්ථ 9යි B සාමාර්ථ 12යි C සාමාර්ථ 4යි කියලා දත්තයක් තියෙනවා. ඒක තවදුරටත් අපි ගණනය කිරීම පාවිච්චි කරලා දැක්කොත් A සාමාර්ථ ලබාගත්ත ළමයි 36ක් ඉන්නවා කියලාත් මම දන්නවා. B සාමාර්ථ ලබාගත්ත ළමයි 48ක් ඉන්නවා කියලා මම දන්නවා. C සාමාර්ථ ලබාගත්ත ළමයි 16ක් ඉන්නවා කියලා මම දන්නවා. දැන් මට පොඩ්ඩක් අර කලින් තිබ්බ චිත්‍රයට වැඩිය පොඩ්ඩක් ක්ලියර් වෙනවා මේ ළමයින්ගේ ගණිත මට්ටම සාමාන්‍යයෙන් C සාමාර්ථ ලබාගත්ත ළමයි ඉන්නේ 16යි ඉතුරු සියල්ල ඉන්නේ ඊට වඩා හොඳ සාමාර්ථයක් ලබාගත්ත ළමයි කියලා. මේක තවදුරටත් අපි පැහැදිලිව පෙන්වමු. දැන් කොහොමද? මේ ප්‍රස්ථාරය දැක්කහම ඒක පහසුවෙන් පැහැදිලි වෙනවා නේද? C සාමාර්ථ ලබාගත්ත ළමයි මෙච්චර සුළු ප්‍රමාණයක් ඉන්නකොට A සාමාර්ථ සහ B සාමාර්ථ ළමයි ප්‍රමාණය මෙච්චරයි කියලා. මීටත් වඩා පැහැදිලි කරගන්න පුළුවන් ප්‍රතිශත සම්බන්ධ ප්‍රස්ථාරයක් ඇද්ද? හරි. හරි. දැන් මම මේ උපකල්පනය කරගත්ත A සාමාර්ථ B සාමාර්ථ C සාමාර්ථ ප්‍රමාණයක් නෙමෙයි තියෙන්නේ. ළමයි ඇත්තටම පන්තියේ හිටියනම් මම ඇත්තටම මේ දේ ළමයින්ට මේ ෂීට් එක දීලා ළමයින්ගේ ප්‍රතිඵල අරගෙන මේ සමීක්ෂණය කරලා බලනවා. හැබැයි දැන් මම මේ උපකල්පනය කරගත්ත තොරතුරු ටිකක් නෙමෙයි දැන් තියෙන්නේ. මම හිතනවා ඇත්තට සමීක්ෂණය කරා නම් මීට වඩා A සහ B සාමාර්ථ ප්‍රමාණයක් මේ ළමයි ගාව තියෙයි කියලා. හරි. දැන් අපි මේ පාවිච්චි කරපු උදාහරණයේදී අපි මොකද්ද මුලින්ම කළේ? මුලින්ම කළේ මට අවශ්‍ය වුණා පන්තියේ ළමයින්ගේ විවිධ විෂයන් සම්බන්ධ පන්තියේ ළමයින්ගේ ගණිත විෂය සම්බන්ධයෙන් අදාළ දැනුම් මට්ටම පිළිබඳ අවබෝධයක් ලබා ගන්න. ඒකට මම මුලින්ම කරේ මොකද්ද? මට අවශ්‍ය වෙන දත්තය රැස් කරගත්තා. මම ළමයින්ගෙන් අහුවද විද්‍යා ප්‍රතිඵලය මොකද්ද කියලා? නැහැ. මට අවශ්‍ය උනේ ගණිත විෂය සම්බන්ධ ප්‍රතිඵලය. ගණිත විෂය සම්බන්ධ අවබෝධය මට අවශ්‍ය වුණා. ඒ හින්දා මුලින්ම මම ළමයින්ගෙන් අහුවේ ගණිත විෂය සම්බන්ධ ප්‍රතිඵලය මොකක්ද? හරි. අදාළ දත්තය මම රැස් කරගත්තා. හරි. ඒ රැස් කරගත්ත දත්තය ඒ විදිහටම තිබුණාට මට අවබෝධයක් ආවද? සම්පූර්ණ අවබෝධයක් ගන්න බැරි වුණා. එතකොට ඒ සඳහා මම දත්ත ඉදිරිපත් කරා විවිධ ආකාරවලට. මුලින්ම A සාමාර්ථ ටික ගන්න, B සාමාර්ථ C සාමාර්ථ ගන්න. ඊට පස්සේ එහෙම ගන්නා වුණත් මට හරිම චිත්‍රයක් ගන්න නම් තව දේවල් කරන්න වෙනවා. හරි. ඒ වෙලාවේ මම කරේ මොකද්ද?
ඒක ප්‍රතිශතය අරන් බැලුවා. පන්තියේ ළමයින්ගේ සාමාන්‍යයෙන් 100ට කී දෙනෙක්ට ඒ සාමාර්ථ තියෙනවද? 100ට කී දෙනෙකුට B සාමාර්ථ තියෙනවද? හරි. අන්න ඒ විදිහට ඒ දත්ත මම විශ්ලේෂණය කරා. ඒ විශ්ලේෂණය කරපු දත්ත පාවිච්චි කළා මට නිගමනයකට ලැබෙන්න පුළුවන් පන්තියේ ඉන්න ළමයින්ගෙන් බහුතරයකට නෙමෙයි C සාමාර්ථයක් ගන්නවා කියන්නේ. අදේම තමයි මේ සාමාන්‍ය හොඳ සාමාර්ථයන් පන්තියේ ඉන්න ළමයි සියලු දෙනාටම හොඳ ගණිත දැනුමක් තියෙනවා. ඒ අතර වඩාත් හොඳ ගණිත දැනුමක් තියෙන පිරිස තමයි බහුතරය. ඒ නිගමනයට මම ලැබුණා. හරි. දැන් ඒ උදාහරණය පාවිච්චි කරලා අපිට පුළුවන් සංඛ්‍යානය පිළිබඳ සංඛ්‍යානය කියන්නේ මොකක්ද කියන එකට නිර්වචනයක් ඉදිරිපත් කරා. හරි. ඒ නිර්වචනය තමයි මෙහෙම. සංඛ්‍යානයේ විෂය කියන්නේ අපිට අධ්‍යයනයක් කිරීමට අවශ්‍ය විෂය සම්බන්ධයෙන් දත් එක්රැස් කරලා ඒවා සංවිධානය කරලා ඒ දත්ත අදාළ ආකාරයට අදාළ අධ්‍යයනයට ගැලපෙන ආකාරයට ඉදිරිපත් කරලා ඒ ඉදිරිපත් කරපු දත්ත විශ්ලේෂණ අර්ථකථන කරලා නිගමන වලට එළඹිලා හරි නිගමන වලට එළඹීම පිළිබඳ ශිල්පීය ක්‍රම තමයි සංඛ්‍යානයේදී අපි අධ්‍යයනය කරන්නේ. එතකොට මෙතනදී ප්‍රධාන කාරණා හතරක් තියෙනවා. ප්‍රධාන පියවර හතරයි. අදාළ දත්ත රැස් කිරීම, සංවිධානය සහ ඉදිරිපත් කිරීම, දත්ත විශ්ලේෂණය සහ අර්ථකථනය කිරීම, නිගමන වලට එළඹීම. එතකොට අපි බලමු සංඛ්‍යානයේ කාර්යභාරය මොකක්ද කියලා. දැන් අපිට අවබෝධයක් ආවනේ උදාහරණයකින්ම සංඛ්‍යානයේ පාවිච්චි කරලා මොන වගේ තැන් වලටද කියලා. එතකොට සංඛ්‍යානයේ කාර්යභාරය විදිහට අපිට මෙහෙම පුළුවන් සඳහන් කරන්න. අපිට අවශ්‍ය කරුණු නිශ්චිත ආකාරයකට ප්‍රකාශ කරන්න පුළුවන් සංඛ්‍යානය හරහා. ඊළඟට අපි උදාහරණයේදී කතා කරා වගේ සංකීර්ණ දත්තයක්. අපිට ABC කියලා තියෙන දත්ත ගොඩක් අපිට තේරුම් ගැනීමට පහසු වන ආකාරයට සරලව දක්වන්න සංඛ්‍යාන ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අපිට සැසඳීමේ ශිල්ප ක්‍රමයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට සංඛ්‍යානයේ පන්තියේ ඉන්න ළමයින්ගේ ගණිත දැනුම සහ තවත් පන්තියක ඉන්න ළමයින්ගේ ගණිත දැනුම සංසන්දනය කරන්න උනොත් අපි මේ කරා වගේම මේ පන්තියේ ගණිත විෂය සම්බන්ධ ප්‍රතිඵලයක් අධ්‍යයනය කරලා ඒ ප්‍රතිඵල දෙක අධ්‍යයනය කරලා අපිට කියන්න පුළුවන් සංඛ්‍යානයේ පන්තියේ ඉන්න ළමයින්ගේ ගණිත දැනුම තමයි ඉහළ කියලා. හරි. ඊළඟට පුද්ගල අත්දැකීම් පුළුල් හා විද්‍යානුකූල විශ්ලේෂණය කළ හැකි වීම. ඊළඟට ප්‍රතිපත්ති සම්පාදනයේ මඟ පෙන්වීම. කියන්නේ තීරණ ගැනීමේදී සාමාන්‍යයෙන් තියෙන දත්ත එකතු කරලා විශ්ලේෂණය කරලා අපිට ප්‍රතිපත්ති සම්පාදනයට ඒවා පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට කිසියම් සිද්ධියක තරම ප්‍රමාණනය කළ හැකි වීම. හේතුඵල සම්බන්ධතා මතු කර දැක්වීමට උපකාරී වීම. හේතුඵල සම්බන්ධතා කියන්නේ සාමාන්‍යයෙන් අපිට එක විචල්යක් යම් කිසි දෙයක් ගත්තාම ඒකට ඒ විචල්‍ය වෙනස් වීම සඳහා බලපාන තවත් හේතුන් තියෙන්න පුළුවන්. අපිට අවශ්‍ය නිවැරදි අධ්‍යයනයක් සඳහා නිවැරදිව ආකෘතියක් ගොඩනගලා ඒ ආකෘතිය සංසන්දනය කරලා අපිට පුළුවන් විචල්‍යයන් අතර සහ එක් හේතුන් අතර තියෙන සම්බන්ධතා මතු කරලා දක්වන්න මේ සංඛ්‍යාන අධ්‍යයනයක් හරහා. ඊළඟට අපි බලමු සංඛ්‍යානය ඇයි මෙච්චර වැදගත්? මොකද සංඛ්‍යානයේ තියෙන වැදගත්කම? සංඛ්‍යානයට මෙච්චර තැනක් තියෙන්නේ ඇයි කියලා. මේක පළවෙනි කාරණේ විදිහට තියෙන්නේ අවිනිශ්චිතතා හමුවේ ප්‍රශස්ත තීරණ ගැනීමට මඟ පෙන්වීම. කියන්නේ අපිට බැලූ බැල්මට නොපෙනෙන ගැඹුරු විශ්ලේෂණයකට යන්න පුළුවන් විදිහට දත්ත පෙළගස්සා ගන්න පුළුවන් මේ සංඛ්‍යාන ක්‍රම හරහා. ඒ අනුව අපිට පුළුවන් නිවැරදි තීරණ ගැනීමට අවස්ථානුකූලව. අනිත් කාරණය තමයි නියදියක් අධ්‍යයනය කර සමස්තය පිළිබඳ ප්‍රශස්ත තීරණ වලට ලැබීමට හැකි. දැන් අපි උදාහරණයක් ගමු. පන්තියේ ළමයින්ගේ ගණිත දැනුම. මම ඒකට මුළු පන්තියේම ළමයි 75 දෙනාගේම ගණිත ප්‍රතිඵල ඇහුවද? නැහැ. මට අවශ්‍ය වුණේ සාමාන්‍ය මට්ටමට දැනගන්න පන්තියේ ළමයින්ගේ කොච්චර ගණිත දැනුමක් තියනවද කියලා. ඒකට මම කළේ ළමයි 25 දෙනෙක්ගේ නියදියක් තෝරාගත්තා.
ඒ නියති අධ්‍යයනය කරලා මම තීරණය කරා පන්තිය ළමයින්ගේ සාමාන්‍යයෙන් ගණිත දැනුමේ තියෙන ප්‍රමාණය මට්ටම. අනිත් කාරණය තමයි විචල්‍යයක අනාගත හැසිරීම පුරෝගතනය කරන්න පුළුවන්. අපි ගාව දත්ත තියෙනවා නම් ඒ දත්ත විශ්ලේෂණ මාර්ග වලින් අපිට පුළුවන් ඒ විචල්‍යයේ අනාගතයේ විචල්‍ය හැසිරෙන්නේ මේ ආකාර වලටයි කියලා විශ්ලේෂණය කරන්න. අනිත් කාරණේ තමයි විචල්‍ය අතර සම්බන්ධ සහසම්බන්ධතා හඳුනා ගැනීම. අපි ඉදිරියේදී කතා කරනවා සහසම්බන්ධතා හඳුනාගන්නේ කොහොමද කියලා. ඊළඟට විචල්‍යයන්ගේ සාපේක්ෂ වැදගත්කම. විචල්‍යයන් කිහිපයක් තියෙන අවස්ථාවකදී වුණත් සමහර විචල්‍යයන්ගේ වැදගත්කම අනිත් විචල්‍යයන් වලට වඩා වෙනස් වෙන්න පුළුවන්. අපි ඒවා ඉදිරියේදී කතා කරමු. ඒ සංකීර්ණ පද්ධතීන් සරලව විග්‍රහ කළ හැකි වීම. දැන් අර කලින් මම පෙන්නපු උසස් සාමාන්‍ය පෙළ ගණිත ප්‍රතිඵලය කියන සංකීර්ණ කොටු සටහනේ කොටු තුල තිබුණු ප්‍රතිඵල සටහනේ ඒක තරම් සංකීර්ණ දෙයක් නොවුණත් ඒ තිබුණට වඩා බොහොම සරල ආකාරයට අපිට විග්‍රහ කරන්න හැකි ප්‍රතිශත වලට වෙන් කරගත්තා. මේ සාමාත්‍ය මෙච්චරයි B සාමාත්‍ය මෙච්චරයි. ඒ වගේ ඊටත් වඩා වැරෑරුම් ගොඩාක් සංකීර්ණ පද්ධතියින් උනත් බොහොම සරලව විග්‍රහ කරන්න පුළුවන් මේ සංඛ්‍යාන අධ්‍යයනයක් කරා. සංඛ්‍යානයෙන් අපිට මෙහෙම සංඛ්‍යානයේදී සංඛ්‍යායනය හරහා අපිට මේ වගේ අධ්‍යයනයන් කරන්න පුළුවන් වුණාට මතක තබා ගන්න ඕන කාරණා කිහිපයක් තියෙනවා. සංඛ්‍යානයේ සීමා. මෙන්න මේ සංඛ්‍යානයේ අවභාවිත කතා කරමු අපි. එතකොට අපිට තේරෙනවා සංඛ්‍යානය කොච්චර දුරට ඒවා සීමා සහිතද සහ අපිට අවශ්‍ය අධ්‍යයනය කිරීම සඳහා අපිට අවශ්‍ය දේවල් අවශ්‍ය විදියට අධ්‍යයනයට අවශ්‍ය නිර්ණායක ආකෘතිය හඳුනාගෙන වඩා සාධාරණව සංඛ්‍යාන අධ්‍යයනයක් සිදු කළ යුතු වෙනවා. අවභාවිත විදියට අපි කතා කළොත් පළවෙනි කාරණය තමයි විශ්ලේෂණ ප්‍රතිඵල වැරදි ලෙස අර්ථකථනය කිරීම. උදාහරණයක් විදියට මෙතන තියෙන දේම අපි ගමු. පාසලකින් උසස් පෙළ විභාගයට ඉදිරිපත් වූ සිසුන් 30 දෙනෙකුගෙන් දෙදෙනෙකු විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ අවස්ථාවක එම පාසලේ සිසුන්ගෙන් 66%කට වැඩි පිරිසක් විශ්වවිද්‍යාල වරම් ලබා තිබෙන බව ප්‍රකාශ කිරීම. මේ ප්‍රකාශය හරිද? සිසුන් 3 දෙනෙක්ගෙන් දෙදෙනෙකු විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. එතකොට ප්‍රතිශතය හරිද? හරි. 66%කට ඒ සිසුන් 30 දෙනාගෙන් 66%ක පිරිසක් විශ්වවිද්‍යාල වරම් ලැබුවා. හැබැයි මේ සම්පූර්ණ ප්‍රකාශය ගත්තාම ඒක හරිද? ඒ පාසලේ 66%ක් සිසුන් විශ්වවිද්‍යාල වරම් ලබන බව ප්‍රකාශ කිරීම. එතකොට තිබෙන නිවැරදි දත්තයක් උපයෝගී කරගෙන නිවැරදි නොවන අර්ථකථනයක් තමයි මෙතෙන්දී ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ ගත්ත උදාහරණයේදී තියෙන විදිහට සිසුන් 30 දෙනාගෙන් දෙදෙනෙකු විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම කියන එක 66%ක් තමයි. ඒ දත්තේ හරි. හැබැයි මේ වගේ විශ්ලේෂණයක් කිරීමට නම් මීට වඩා වැඩි නියදියක් තෝරා ගන්න ඕන එකක්. ඊළඟට නොගැලපෙන දත්ත සංසන්දනය සඳහා යොදා ගැනීම. මේකේ තියෙන උදාහරණ හැටියට අපි බලමු A කියලා සමාගමක් තියෙනවා. සමාගමේ ලාභය රුපියල් ලක්ෂයයි. අනිත් සමාගමේ ලාභය රුපියල් 1,50,000යි. මෙහිම අවස්ථාවකදී අපි කියනවා දෙවැනි සමාගමේ ලාභය පළවෙනි සමාගමට වඩා වැඩි හින්දා අපි සංසන්දනය කරලා කියන මේ සමාගම තමයි හොඳ. මේ සමාගම තමයි ලාභය වැඩි. මේ සමාගම තමයි මෙතනින් ලාභය වැඩියෙන් ලබා ගන්න සමාගම කියලා. හැබැයි ඒ සංසන්දනය සඳහා යොදාගත්ත අගයන් දෙක දිහා බැලුවහම ඒ ප්‍රකාශය හරි. හැබැයි ඒ වගේ ලාභය පිළිබඳ අගයක් ගැන තොරතුරක් ගැන පමණක් සලකා බලලා ඒ වගේ ප්‍රකාශයක් කළ හැකිද? ඊට වඩා එතෙන්දී සලකා බැලිය යුතු කාරණා තියෙනවා. සමාගම් දෙකේ ප්‍රමාණය,
සේවක සංඛ්‍යාව, කොච්චර ලාභ ලබන්න කොච්චර මුදලක් වියදම් කරන්න වුණාද, ඒ වගේ කාරණා සොයා බලලා තමා මේ සමාගම් ටික ගැන නිවැරදි සංසන්දනයක් කරනවා නම් කළ යුතු වන්නේ. එහෙම වුණත් මේ අගයන් දෙක දිහා විතරක් බැලුවොත් මෙහෙම ප්‍රකාශයක් කරන්න පුළුවන්. හැබැයි සංඛ්‍යානයේදී වඩාත් වැදගත් වෙන්නේ අදාළ අධ්‍යයනයට අදාළ ආකෘතිය, ඒ කියන්නේ මේ වගේ තනි දත්තයක් ගැන විතරක් බලන්නේ නැතුව සංඛ්‍යානයේදී සංසන්දනයක් කිරීමට අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් අදාළ අනිකුත් සියලුම කරුණු සලකා බලා නිවැරදි සංසන්දනයක් කිරීම. ඊළඟ උදාහරණය සංඛ්‍යාන ප්‍රතිබල පක්ෂග්‍රාහී ලෙස අර්ථකථනය කිරීම. ඒකේ උදාහරණයක තියෙන්නේ මැතිවරණයකදී අපේක්ෂකයෙකුට සමීක්ෂණ කරනනේ සාමාන්‍යයෙන්. ඒ වගේ සමීක්ෂණයකදී අපේක්ෂකයෙකුට වැඩි වාසසාගත ප්‍රදේශයකින් තෝරා ගනු ලැබූ නියදියක ප්‍රතිඵලය පාවිච්චි කරලා කියන මුළු රටේම මතය මේකයි කියලා. හරි. ඒ වෙලාවේදී ඒ ප්‍රදේශයේ ප්‍රතිඵලය ඒක කියන එකත් හරි. ඒ ප්‍රදේශයේ අපේක්ෂකයාට මේ වගේ වැඩි ප්‍රතිචාරයක් තියෙනවා. ඒක හරි. හැබැයි ඒ ප්‍රතිඵලය මතම කියන්න පුළුවන්ද සමස්ත මැතිවරණයෙන් ජයග්‍රහණය කරන්නේ මේ අපේක්ෂකයා හරි මේ පක්ෂය හරි කියලා. ඒකට තවත් ගොඩාක් වැදගත් තව වෙනත් කාරණා තියෙනවා. වෙනත් ප්‍රදේශවල පිරිසකගේ මතය වෙන මතයක් වෙන්න පුළුවන්. සමස්ත රටකම වගේ ප්‍රතිඵලයක් ප්‍රකාශ කරන අවස්ථාවක ඒ වගේ කලින් කළා වගේ සුළු පිරිසකගේ තීරණ ගැනම විතරක් හිතලා බැරි වෙන්න පුළුවන්. ඒ වගේ එම නිසා මේ වගේ අවස්ථාවකදී ප්‍රතිඵල පක්ෂග්‍රාහී වෙනවා. ඒක සංඛ්‍යානයේ අවභාවිතය. ඊළඟ කාරණේ ප්‍රමාණවත් සහ සාධාරණ නියදියක් යොදා නොගෙන නිර්දේශ ඉදිරිපත් කිරීම. දැන් අපි කලින් ගත්ත උදාහරණයෙන් බලමු. මම ඇහුවේ ළමයින්ගෙන් 75 දෙනෙක් ඉන්න පන්තියක ළමයි 25 දෙනෙක්ගෙන් ඇහුවා ගණිත සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය මොකක්ද කියලා. මෙතෙන්දී මම 25 දෙනෙක් තෝරාගත්තා කියලා කියන්නේ ඇයි? පන්තියෙන් 3න් 1 වගේ පිරිසක් තෝරාගත්තා. මට හිතුණා ඒක සාධාරණයි කියලා. මම මෙහෙම කරා නම් පන්තියේ මුලින්ම ඉන්න ළමයි දෙන්නගෙන් අහනවා ප්‍රතිඵලය මොකක්ද කියලා. ඒ දෙදෙනාම C සාමාර්ථ ලබාගත් දෙදෙනෙක් කියමු. හරි. එහෙම වුණා නම් දෙදෙනාම C සාමාර්ථ. මම හිතනවා මුළු පන්තියේම ළමයි C සාමාර්ථ ලබාගත් ළමයි තමයි මෙතන ඉන්නේ කියලා. ඒක හරිද? මොකද ඊට වඩා A සහ B සාමාර්ථ ලබාගත් ළමයි වැඩි පිරිසක් තමයි මේ පන්තියේ ඉන්නේ. හරි. අන්නේ විදිහට මේකේ තියෙන උදාහරණයක් බලමු. වෛද්‍යවරු 5 දෙනෙකුගෙන් 4 දෙනෙකු නිර්දේශ කරන ඖෂධ වර්ගයක් වෛද්‍යවරුන්ගෙන් 80%ක් නිර්දේශ කරන ඖෂධ වර්ගය ලෙස ප්‍රකාශ කිරීම. අදාළ සමීක්ෂණයේ අදාළ සංඛ්‍යාන අධ්‍යයනය සඳහා සාධාරණ සහ ප්‍රමාණවත් නොවන නියදියක් යොදාගෙන සමීක්ෂණයක් කළා කියලා ඒකේ ප්‍රතිඵලය සමස්තයට ගලපන්න පුළුවන් කමක් නැහැ. ඒක වැරදි. මොකද ඒක වැරදි. හැබැයි මෙතනදී 5 දෙනෙක්ගෙන් 4 දෙනෙක් කියන්නේ 80% තමයි. ගණිතමය වශයෙන් ඒක හරි. මෙතන තියෙන වැරද්ද තමයි සාධාරණ සහ ප්‍රමාණවත් නොවන නියදිය පාවිච්චි කර සමස්තය පිළිබඳ මතය ප්‍රකාශ කිරීමයි මෙතන තියෙන වැරද්ද. නියදිය පක්ෂග්‍රාහීව තේරී. අපි කතා කරපු උදාහරණයේදීම කල්පනා කරලා බලමු. මම දන්නවා මේ පන්තියේ ළමයෙකුට මම අඳුරන ළමයෙක් ඉන්නවා. ඒ ළමයාට තියෙනවා A සාමාර්ථයක්. මම දන්නවා ඒ ළමයාගේ සාමාර්ථය A කියලා. ඊට පස්සේ එයාගේ යාළුවාගේ සාමාර්ථයත් A කියලා මම දන්නවා. මට කියන්න ඕනේ මේ පන්තියේ ඔක්කොම ළමයි හොඳ A සාමාර්ථ ලබාගත් ළමයි කියලා කියන්න හින්දා මම තෝරනවා නිවැරදි විදිහට ඒ ළමයි දෙන්නා. තෝරලා අහනවා ඔය ළමයි දෙන්නගේ මේ ප්‍රතිඵල මොකක්ද A සාමාර්ථ. ඒකට මම කියනවා ඒ සාමාර්ථ තියෙන ඉන්න මේ පන්ති මේ සාමාර්ථ තියෙන කියලා මම විශ්ලේෂණයක් ඉදිරිපත් කරනවා. හරිද? වැරදි. ඒ වගේ අපිට අවශ්‍ය සංඛ්‍යාන අධ්‍යයනයට අවශ්‍ය තොරතුරු එක්රැස් කරගද්දී නියදිය තෝරන්නාගේ අභිමතය පරිදි නියදියක් තෝරලා අපිට මේක ඕනෑම අවස්ථාවක වෙන්න පුළුවන්. දැන් මට අවශ්‍ය ප්‍රතිඵලය ලබා ගන්නම මම නියදිය තෝරනවා. හරි? ඒක සංඛ්‍යානයේ අවභාවිතය.
නෑ අර තිබ්බේනේ අපරාධ කෑල්ල. අන්න ව්‍යාපාර ක්ෂේත්‍රයට කොහොමද මේ සංඛ්‍යාන ශිල්ප ක්‍රම භාවිතා කරන්න කියලා. අපිට පුළුවන් ස්ථානගත කිරීමේදී මොකක්ද අපිට කරන්න වෙන්නේ? කර්මාන්තයක් කොහේ හරි ස්ථාපනය කරනවා නම් ඒ ප්‍රදේශය පිළිබඳව ශක්්‍යතා අධ්‍යයනයක් කරලා ඒ ප්‍රදේශයේ ජනතාවගේ මතය විමසා බලන්න පුළුවන්. ශක්්‍යතා අධ්‍යයනයකින් පස්සේ අපිට තීරණයක් ගන්න පුළුවන් කර්මාන්ත ශාලාව ඒ ප්‍රදේශයේ ස්ථානගත කිරීම ගැළපෙනවද නැද්ද කියලා. ඒ සඳහා අපිට සංඛ්‍යාන ශිල්පකම් භාවිතා කරන්න පුළුවන්. එතකොට භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේදී නිෂ්පාදන සැලසුම් පිළියෙල කිරීමේදී අපිට පුළුවන් සහ අලෙවි සමීක්ෂණවලදී අපිට පුළුවන් පාරිභෝගික රුචිය පිළිබඳ අධ්‍යයනයක් කරන්න. පාරිභෝගිකයාගේ මේ භාණ්ඩයට තියෙන රුචිකත්වය කොහොමද? සහ තරඟකරුවන්ගේ භාණ්ඩ සඳහා තියෙන රුචිකත්වයත් අතර සංසන්දනයක් කරන්න අපිට පුළුවන්. ඒ වගේ දේවල් වලටත් අපිට සංඛ්‍යාන ශිල්පකම් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මානව සම්පත් පරිපාලනයේදී කොහොමද මානව සම්පත් පරිපාලනයේදී අපි මෙහෙම හිතමු බැංකුවකට පුහුණු කළමනාකරුවන් බඳවා ගන්නා වෙලාවක අවස්ථාවක එන අයදුම්පත් ප්‍රමාණය අයදුම්පත් ලැබුණාම ඒ අයදුම්පත් විශ්ලේෂණය කරලා එම අයදුම්පත් වලට ලකුණු ලබා දීමේ පටිපාටියක් හරි ඒ වගේ ක්‍රමයක් පාවිච්චි කරලා අපිට පුළුවන් ඒ ලැබෙන ජීවිතත් තොරතුරු වලට අගයක් එකතු කරලා අපිට අවශ්‍ය වැඩිම ඒ කියන්නේ වඩාත්ම ගැළපෙන පිරිසක් එතනින් තෝරා ගන්න. ඊට පස්සේ ඒ පිරිසත් සම්මුඛ සාකච්ඡාවක් මාර්ගයෙන් තවත් ලකුණු ලබා දීමේ ක්‍රමයක් හරි ප්‍රශ්න විචාරාත්මක ක්‍රමයක් පාවිච්චි කරලා අපිට පුළුවන් ඒ අගය තවත් අගයන් සමග මේ සම්බන්ධ කරලා අපිට වඩාත්ම බැංකුවේ රැකියාව සඳහා වඩාත්ම සුදුසු පිරිස වඩාත්ම දක්ෂ පිරිස තෝරා ගන්න. ඒ වගේ දේවල් වලට මානව සම්පත් පරිපාලනයට පාවිච්චි කරන්න පුළුවන් සංඛ්‍යාන අධ්‍යයන ක්‍රම. ඊළඟට මූල්‍ය සැලසුම් පිළියෙල කිරීමේදී ආයෝජන තීරණ ගැනීමේදී මූල්‍ය සැලසුම් පිළියෙල කිරීමේදී අපිට පුළුවන් මේ විදිහට ව්‍යාපෘතියක් තියෙනවා. අපිට සංඛ්‍යාන ක්‍රම වලින් අපිට පාවිච්චි ලැබෙන අනාගත මුදල් කොහොමද අපිට අවශ්‍ය වෙන්නේ මේ ව්‍යාපෘතිය කරගෙන යාම සඳහා අනාගත මුදල් මේ විදිහට අවශ්‍ය වෙන්නේ කියලා නිගමන වලට ලැබෙන්න පුළුවන්. සහ ආයෝජනවලදී ආයෝජනයන් සම්බන්ධයෙන් සංඛ්‍යාන සහ ගණිත ක්‍රම පාවිච්චි කරලා අපිට පුළුවන් ආයෝජනයෙන් ලැබෙන ප්‍රතිලාභය ඒ වගේ දේවල් තීරණය කරලා අපිට සංසන්දනාත්මකව බලලා කැමති වැඩි ප්‍රතිලාභයක් ලැබෙන ආයෝජනයක් තෝරා ගැනීමේ අවස්ථාව තියෙනවා. දැන් මේෙහිදී අපි මුලින්ම පාවිච්චි කළේ උදාහරණයට පාවිච්චි කරපු දත්ත මොනවද? පන්තියේ සිසු 25 දෙනෙකුගේ සාමාන්‍ය පෙළ ගණිත ප්‍රතිඵලය. හරි. එතකොට ඒ දත්ත භාවිතා කරලා මම සංඛ්‍යාන ක්‍රම පාවිච්චි කරලා මම තවත් අගයන් කීපයක් ලබා ගත්තා. ඒවා මොනවද? පන්තියේ ළමයින්ගේ 136 දෙනෙක් ඒ සාමර්ථ ලබාගත් පිරිස. ඒ මුලින්ම මම එකතු කරගත්ත තොරතුරු එකතු කරගත්ත දේවල් තමයි දත්ත කියන්නේ. දත්ත කියන්නේ අධ්‍යයනයකට අවශ්‍ය වෙන අදාළ කිසිම සැකසීමකට භාවිතා නොකරන ලද කරුණු දත්ත කියලා එම දත්ත යොදාගෙන තමයි ඒ කියන්නේ තවත් විදිහකට කිව්වොත්
ආකාරයකට කිව්වොත් තොරතුරු සකස් කිරීම සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය තමයි දත්ත කියන්නේ. මේ රූප සටහන බලන්න විවිධ දත්ත සකස් කරලා තොරතුරු නිර්මාණය කරගන්න. අපි බලමු මේ උදාහරණය ප්‍රකාශ දෙකක් තියෙනවා. දත්ත සහ තොරතුරු හඳුනා ගන්න. තමයි 2020 ජනවාරි මාසයේ කොළඹ නගරයේ දෛනික වර්ෂාපතන. දෙවන ප්‍රකාශය තමයි 2020 ජනවාරි මාසයේ කොළඹ නගරයේ සාමාන්‍ය වර්ෂාපතන. අපි මෙහෙම හිතමු. පළවෙනි ප්‍රකාශය අනුව මුළු ප්‍රකාශය තියෙන්නේ කොළඹ නගරයේ දෛනික වර්ෂාපතනය. අපි දවස්ය ගත්තොත් පළවෙනිදා දෙවෙනිදා තුන්වෙනිදා හතරවෙනිදා ඔය විදිහට තියෙනවා. වර්ෂාපතනය මිලිලීටර්ස් වලින් 10යි 30යි 0යි 0යි ඔය විදිහට වර්ෂාපතනය තියෙනවා. මේක තමයි පළවෙනි ප්‍රකාශයේ කියන කාරණය. කියන්නේ ජනවාරි මාසයේ කොළඹ නගරයේ දෛනික වර්ෂාපතනය. දෙවෙනි ප්‍රකාශය කියවෙන්නේ ජනවාරි මාසයේ සාමාන්‍ය වර්ෂාපතනය අපි හිතමු सामान्य मिलीमीटर 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 20යි. එතකොට මේ යගේ ලබා ගත්තේ කොහොමද? මේ යගේ ලබා ගත්තේ දෛනික වර්ෂාපතනයන්ගේ එකතුව දවස් ගානෙන් බෙදලා. දැන් මේ උදාහරණය හැටියට පළවෙනි ප්‍රකාශයේ තියෙන්නේ මේක, දෙවෙනි ප්‍රකාශයේ තියෙන්නේ මේක. මේ දෙකෙන් කෝකද දත්තේ කෝකද තොරතුරු? පහසුයි. දත්තය වෙන්නේ දෛනික වර්ෂාපතනය, තොරතුරු වෙන්නේ එම දත්තේ පාවිච්චි කරලා ලබාගත්ත අගය තමයි තොරතුරු. ඊළඟට දත්ත වර්ග. දත්ත වර්ගය කරන්න පුළුවන් ආකාර ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. ඒ ප්‍රධාන ආකාර දෙකත් තවදුරටත් මේ රූපයේ දැක්වෙන විදිහට වර්ග කරන්න පුළුවන්. හරි. ප්‍රධාන වර්ග දෙක තමයි ගුණාත්මක දත්ත සහ ප්‍රමාණාත්මක දත්ත. ගුණාත්මක දත්තත් තවදුරටත් බෙදෙනවා නාමික දත්ත සහ තරා දත්ත. ඊළඟ ප්‍රමාණාත්මක දත්ත ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා විවික්ත දත්ත සහ සන්තතික දත්ත. මෙතන ගුණාත්මක දත්ත කියන එකට ඉංග්‍රීසියෙන් අපි කියන්නේ qualitative data. ප්‍රමාණාත්මක කියනකොට අපි කියන්නේ quantitative. ගුණාත්මක දත්තයක් කියන එක අපි කොහොමද අර්ථ දක්වන්නේ කියලා දැන් බලමු. ගුණාත්මක දත්ත කියන්නේ සංඛ්‍යාත්මක අගයකින් ලබාගත නොහැකි ප්‍රවර්ග දත්ත ගුණාත්මක දත්ත කියලා හඳුන්වනවා. ඒවා ලබා ගන්න නිරීක්ෂණ කිරීම. හරි අපි මේක පැහැදිලි කරගමු.
දැන් දත්තයක් කියන්නේ මොකක්ද? දත්තයක් කියන්නේ යම් කිසි දෙයක ලක්ෂණයක්. ලක්ෂණයක් කිව්වම ලක්ෂණයක් මොනවද ලක්ෂණ? විවිධ ලක්ෂණ තියෙනවා. හරි. ඒ වගේ ලක්ෂණ අතර සංඛ්‍යාත්මක අගයකින් ලබාගත නොහැකි කියපුවාම ඒ කියන්නේ ඒ ලක්ෂණයට අපිට අගයක් දෙන්න බෑ. හැබැයි ඒක වෙන් කර හඳුනා ගන්න පුළුවන්. ප්‍රවර්ග කියන වචනේ තේරුම තමයි වෙන් කර අනිත් අයින් වෙන් කර වර්ග කරලා හඳුනා ගන්න පුළුවන්. වෙන් වෙන් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. අපි මෙහෙම හිතමු. සමේ වර්ණය. සමේ වර්ණය කිව්වහම අපිට ඔකට අගයක් දෙන්න පුළුවන්ද? බෑ. හැබැයි ඒක යම්කිසි ලක්ෂණයක්. ඒ ලක්ෂණය අපිට වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් අනිත් ලක්ෂණ අතරින්. හරි. ඒ වගේ ලක්ෂණ අපි හඳුනාගන්නේ නිරීක්ෂණය. නිරීක්ෂණය කරලා තමයි ලක්ෂණ හඳුනා ගන්න ඕනේ. මේ දෙක මේ පිළිබඳ තවත් වැඩිදුරටත් පැහැදිලි වෙයි අපි නාමික දත්ත සහ තරා දත්ත ගැන කතා කරා. හරි. ගුණාත්මක දත්තවල ප්‍රධාන වර්ග දෙකක් ඊළඟට තව එක දෙයක් කියන්න ඕනේ. මේ වගේ අපි හඳුනා ගන්න දත්තයක් හඳුනා ගන්න ලක්ෂණය ගුණාත්මක ලක්ෂණයක් වෙන වෙලාවට අපි ඒවට කියනවා ඒවා උපලක්ෂණ. හරි. ප්‍රධාන ලක්ෂණයක් නෙමෙයි ඒක. මොකද අපිට ඒක සංඛ්‍යාත්මකව ප්‍රකාශ කරන්න බෑ. හැබැයි ඒවා තවදුරටත් එහෙම කියලා අපිට ඒවා අයින් කරන්න බෑ. මොකද ඒවා යම් කිසි දෙයක් හඳුනා ගැනීමට අදාළ වෙන ලක්ෂණ. ඒ ලක්ෂණ කියනවා උපලක්ෂණ කියලා. සංඛ්‍යාත්මකව ප්‍රකාශ කරලා නොහැකි නිසා ඒවා තමයි ගුණාත්මක ලක්ෂණ කියලා අපි ගුණාත්මක දත්ත කියලා මේදී අඳුරනවා. ගුණාත්මක දත්තවල ප්‍රධාන කොටස් දෙකයි. නාමික දත්ත, තරා දත්ත. නාමික දත්ත කියලා කියන්නේ අපි දැන් කලින් කතා කළා වගේ ලක්ෂණයක් වෙන් කර හඳුනා ගැනීමට විතරයි පාවිච්චි කරන්නේ. හැබැයි ඒක පාවිච්චි කරලා අභිමත කේතාංකයක් පාවිච්චි කරලා වෙන්න පුළුවන්, සංකේතයක් පාවිච්චි කරලා වෙන්න පුළුවන්, දත් එක් රැස් කරගන්න අපිට පුළුවන්. උදාහරණයක් විදිහට ස්ත්‍රී පුරුෂ භාවය. ස්ත්‍රී පුරුෂ භාවය කියන එකට අපිට සංකේතයක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් සංකේතයක් කියන අපිට පුළුවන් FM කියන අකුරු දෙක පාවිච්චි කරලා දත් එක් රැස් කරගන්න. ඒක එක්තරා ගුණාත්මක ලක්ෂණයක්. ඒවට තමයි නාමික දත්ත කියන්නේ. ඒ දත්ත පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ ලක්ෂණයක් වෙන් කර හඳුනා ගැනීම සඳහා පමණයි. තරා දත්ත කියන එක නාමික දත්ත වලින් පොඩ්ඩක් වෙනස් වෙන ගුණාත්මක දත්ත වර්ගයක්. මෙහිදී තරා දත්ත පාවිච්චි කරන්නේ ගුණාත්මක දත්තයක ලක්ෂණයක් අනුව වෙන් කර ගැනීම සඳහා තමයි. හැබැයි ඒ සඳහා පාවිච්චි කරනවා තරාවන් කියලා හඳුන්වන ලබන කේතාංක ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ අපිට පුළුවන් නාමික දත්තවල නොතිබුණු ලක්ෂණයක් තියෙනවා තරා දත්තවල. ඒ කියන්නේ සංසන්දන සඳහා ගත හැකි ලෙස ගුණාත්මක දත්ත එක්රැස් කරගන්න ක්‍රමයක් තමයි මේ ක්‍රමයක් තමයි තරා දත්ත කියන ක්‍රමයෙන් වෙන්නේ. උදාහරණයක් විදිහට මෙහෙම බලමු. අපිට පුළුවන් යම්කිසි භාණ්ඩයක් පිළිබඳ පාරිභෝගික රුචිකත්වය, එහෙම නැත්නම් රූපවාහිනී වැඩසටහනක් පිළිබඳ පාරිභෝගික රුචිකත්වය පිළිබඳ අධ්‍යයනයක් කරන්න. එහිදී අපිට පුළුවන් විමසන්න අධ්‍යයනයට ලක් වෙන අයගෙන් ඉතා කැමති නම් අංක 3 විදිහටත්, කැමති නම් අංක 2 විදිහටත්, අකමැති නම් අංක 1 විදිහටත් තමාගේ රුචිකත්වය දක්වන්න. මෙහිදී තුනේ රුචිකත්වය කියන ගුණාත්මක ලක්ෂණය අපිට අවශ්‍ය ලෙස වෙන් කරන ලද කේතාංක කරන ලද තරාවන් මාර්ගයෙන් එක්රැස් කරගන්නවා ඒ දත්ත. ඒවට තමයි අපි තරා දත්ත කියන්නේ. මෙහිදී නාමික දත්තවලට වඩා වෙනසකට තියෙන්නේ අපිට සංසන්දනය කළ හැකි ලෙස තමයි අපි කේතාංක පාවිච්චි කරලා තියෙන්නේ. කැමති නම් 3, අකමැති නම් 2, ඉතා කැමති නම් 3, අකමැති නම් 1. අපි දන්නවා ඒ කේතාංක සංසන්දනය කරලා අපිට පුළුවන් මෙච්චර ප්‍රමාණයක් මේක කැමති අකමැති ඒ වගේ සංසන්දනයට පාවිච්චි කරන්න පුළුවන් මේ ගුණාත්මක දත්තවල තරා දත්ත කියන ආකාරයෙන් දත්ත ලබා ගත්තා. ඊළඟට
ප්‍රමාණාත්මක දත්ත. ගුණාත්මක දත්තයක් කලින් කතා කරපු විදිහට ගුණාත්මක දත්තයක් අපි නිරීක්ෂණ මගින් එක්ස්ප්‍රෙස් කර ගන්නවා, හඳුනා ගන්නවා. ඒ වගේම එහිදී සංඛ්‍යාත්මකව අගය ප්‍රකාශ කරන්න බෑ. හැබැයි ප්‍රමාණාත්මක දත්ත කියන්නේ ඒකේ අනිත් පැත්ත. සංඛ්‍යාත්මක අගයකින් ප්‍රකාශ කරන්න පුළුවන් දත්ත තමයි ප්‍රමාණාත්මක දත්ත කියලා කියන්නේ. මේ සංඛ්‍යාත්මක අගය කියන දේ ලබා ගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉරුම් මිනුම් ගන්නේ කිරීම ඒ වගේ දේවල් වලින් අපිට පුළුවන් ප්‍රමාණාත්මක දත්තවල දත්ත එක්ස්ප්‍රෙස් කරගන්න. මොනවද ප්‍රමාණාත්මක දත්ත කියන්නේ? අපි මේ මෙතමු දිග, පළල, උස, පරිමාව, උෂ්ණත්වය, පන්තියේ සිසුන් ගණන. ඒ වගේ අපිට අගයක් ප්‍රකාශ කළ හැකි දත්ත තමයි ප්‍රමාණාත්මක දත්ත කියලා හඳුන්වන්නේ. මේ ප්‍රමාණාත්මක දත්ත ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. පළවෙනි එක තමයි විවික්ත දත්ත සහ සන්තතික දත්ත. විවික්ත දත්ත කියන්නේ ඉංග්‍රීසි වලින් කිව්වොත් discrete data, සන්තතික කියන්නේ continuous data. විවික්ත දත්තවල අර්ථ දැක්වීම තමයි විවික්ත දත්ත කියන දේ සංඛ්‍යාත්මකව ප්‍රකාශ කරන්න පුළුවන් දත්තයක්. හැබැයි අපි දන්නා පරාසයක් තුල පූර්ණ සංඛ්‍යාත්මක අගයන් විතරයි ගන්න පුළුවන්. discrete විවික්තයි. පූර්ණ සංඛ්‍යාත්මක අගයන් පමණක් ගත හැකි සංඛ්‍යාත්මකව ප්‍රකාශ කරන්න පුළුවන් දත්ත තමයි විවික්ත දත්ත කියලා හඳුන්වන්නේ. උදාහරණයක් විදිහට පන්තියේ සිටින සිසුන් ගණන. ඊළඟට සන්තතික දත්ත කියන්නේ නිශ්චිත පූර්ණාගයක් විතරක් නෙමෙයි. හැබැයි ඕනෑම පරාසයක් තුල ඕනෑම අගයක් ගන්න පුළුවන් දත්ත තමයි සන්තතික දත්ත කියලා හඳුන්වන්නේ. උදාහරණයක් විදිහට කාමරයේ උෂ්ණත්වය. පන්තියේ සිසුන්ගේ උස. ඒ වගේ දේවල් පූර්ණ සංඛ්‍යාත්මක අගයන් නෙමෙයි. හැබැයි අපිට සංඛ්‍යාත්මක අගයකින් ප්‍රකාශ කරන්නත් පුළුවන්. ඒවා තමයි අපි සන්තතික දත්ත කියලා හඳුන්වන්නේ. මේ උදාහරණයට එමු පොඩ්ඩක්. පහත් තොරතුරු වලට අදාළ දත්ත වර්ග නම් කරන්න. පළවෙනි ප්‍රකාශය තමයි පන්තියේ සිසුවෙකු එක් විෂය සඳහා දක්වන රුචිකත්වය. මුලින්ම මේක ප්‍රධාන කොටස් දෙකට බෙදලා දක්වන්න. ඒ කියන්නේ ගුණාත්මක දත්තයක්ද ප්‍රමාණාත්මක දත්තයක්ද මේක? පන්තියේ සිසුවෙකු එක් විෂය සඳහා දක්වන රුචිකත්වය කියන්නේ මේක ගුණාත්මක දත්තයක්. මේ ලක්ෂණය මේ දත්තේ අදාළ ලක්ෂණය අපිට සංඛ්‍යාත්මකව ප්‍රකාශ කරන්න බෑ. එතකොට මේකට අපි පාවිච්චි කරන්න පුළුවන් ගුණාත්මක දත්ත එක්ස්ප්‍රෙස් කිරීමේ ක්‍රමයක්. හරි? ගුණාත්මක දත්තත් ප්‍රධාන වර්ග දෙකක් කිව්වනේ. දැන් ඒකෙන් අදාළ වෙන්නේ මොන කාණ්ඩයටද? තරා දත්ත. ඒ කියන්නේ තරාවන් මාර්ගයෙන් අපිට පුළුවන් රුචිකත්වය සංසන්දනාත්මකව එක්ස්ප්‍රෙස් කරගෙන දත්ත ප්‍රකාශ කරන්න. ඊළඟට දෙවෙනි ප්‍රකාශය තමයි පදිංචි දිස්ත්‍රික්කය විමසීම. කොළඹ නම් C, ගම්පහ නම් G, කල්තර නම් K. මේ විදිහට පදිංචි දිස්ත්‍රික්කය විමසනවා එක් සමීක්ෂණයකදී. මේක මොකද්ද? මේක ගුණාත්මක ලක්ෂණයක්ද ප්‍රමාණාත්මක ලක්ෂණයක්ද? මේක ගණනය කිරීමකින් සංඛ්‍යාත්මක ප්‍රකාශ කරන්න පුළුවන්ද? බෑ. එතකොට කොළඹ C, ගම්පහ G, කල්තර K කියලා තමයි කේතාංක පාවිච්චි කරලා තියෙන්නේ. කියන්නේ මේක ගුණාත්මක දත්තයක්. හැබැයි තරාවන් වාගේ සංසන්දනය කරන්න පුළුවන් විදිහටත් නෙමෙයි මේක තියෙන්නේ. එහෙනම් මේක නාමික දත්තයක්. ඊළඟ ප්‍රකාශය ආයතනයේ සේවකයන් ගණන. ආයතනයේ සේවකයන් ගන්න කියන එක අනිවාර්යෙන් පූර්ණ සංඛ්‍යාත්මක අගයකින් ප්‍රකාශ කරන්න වෙන්නේ. එහෙනම් මේක ප්‍රමාණාත්මක, ඒ කියන්නේ සන්තතික දත්තයක්. හරි? සෝරි මේ විවික්ත දත්තයක්. ඊළඟට ආයතනයේ සේවකයන්ගේ මාසික වැටුප. මාසික වැටුප කියපුවාම ඒක පූර්ණ සංඛ්‍යාත්මක අගයන් පමණක් නෙමෙයි. ඒ අතර ඕනෑම අගයක් ගන්න පුළුවන් දෙයක් මාසික වැටුප කියන්නේ. ඒ කියන්නේ මේක
සේවකයන්ගේ මාසිකට කියන සන්තතිය දත්තය. මෙතනදී තවත් එක් වැදගත් කාරණයක් ඔයාලට කියන්න ඕනේ. අපි හිතමු අපි ළඟ තියෙනවා කලින් ගත්ත උදාහරණයක් ගමු. මුලදීම ගත්ත උදාහරණය මේ විදිහට සරලව ගත්තොත් මේ විදිහේ ප්‍රොටෝකෝලයක ඒ වගේ ප්‍රොටෝකෝලයක තියෙනවා ළමයින්ගේ ගණිත සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සටහන. දැන් මේ දත්ත මොන දත්ත කියලාද අපිට ගන්න පුළුවන්? ABC කියන කේතාංක වලින් තමයි දක්වලා තියෙන්නේ. එතකොට කේතාංක වලින් දක්වලා තියෙන නිසා මේක ගුණාත්මක දත්තයක් වෙන්න ඕනේ. මොකද අගයන්ගෙන් නෙමෙයි මෙතන ලකුණු තිබ්බනම් ඒක සාමාන්‍ය පෙළ සඳහා ගණිත සඳහා ලබාගත් සාමාන්‍ය පෙළ ලකුණු තිබ්බනම් ඒක පිට පුළුවන් ඒක ප්‍රමාණාත්මක දත්තයක් කියලා කියන්නේ. හැබැයි මෙතන තියෙන්නේ කේතාංක සංකේත. ABC කියලා සංකේත තියෙන. සංකේතින්ද මේක ගුණාත්මක දත්තයක්. දැන් මේ ගුණාත්මක දත්තයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්ද සංඛ්‍යාන ගණනය කිරීම සඳහා? මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්ද ABC කියන කේතාංක? ඒවා ඉලක්කම් නෙමෙයි. ඉලක්කම් නෙමෙයි නම් ඒ කේතාංක පාවිච්චි කරන්න බෑ ගණනය කිරීම සඳහා. හැබැයි අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. අපි මේ පළවෙනි උදාහරණෙදි කළා. මොකද්ද? මේ සංකේත වලින් තියෙන ගුණාත්මක දත්ත සංඛ්‍යාන අධ්‍යයනයක් සඳහා පාවිච්චි කළ හැකි වෙන ආකාරයට ප්‍රමාණාත්මක දත්ත බවට පරිවර්තනය කළා. කොහොමද කරන්නේ? අපි ගන්න ඒ කීයක් තියෙනවද කියලා. උදාහරණයක් අපි කලින් ගත්ත උදාහරණෙදී ඒ කියන්නේ ඒ 9ක්. B කියලා තිබ්බා. B කියන්නේ B සාමාන්‍ය 12ක්. මට මතක හිටියේ මම කියන්නේ C සාමාන්‍ය 7ක්. හරි. දැන් මෙතන තියෙන මේ තොරතුරේ තියෙන ගුණාත්මක දත්ත පාවිච්චි කරා ප්‍රමාණාත්මක දත්ත වලට පරිවර්තනය කරගත්තා. A සාමාන්‍ය ලබා ගත්ත 9යි B සාමාන්‍ය ලබා ගත්ත 12යි C සාමාන්‍ය ලබා ගත්ත 4යි. දැන් මේ A 9යි B 12යි C 4යි කියන්නේ ප්‍රමාණාත්මක தත්ත්වයක්. ඒතර මේ ඉලක්ක මේ සංඛ්‍යා පාවිච්චි කරලා අපිට පුළුවන් ඊළඟ ප්‍රතිශත වලට යන්න. සංඛ්‍යා අධ්‍යයනයකට අවශ්‍ය වෙන ගණනය කිරීම වලට යන්න පුළුවන් මේ ප්‍රමාණාත්මක தත්ත්ව පාවිච්චි කරලා. ඒ වගේම තවද අපි ගත්ත උදාහරණයක් ගමු. නාමික தත්ත්වයක් විදිහට අපි නම් කළා ස්ත්‍රී පුරුෂ භාවය. ස්ත්‍රී පුරුෂ භාවයේ නාමික தත්ත්වයක් විදිහට අපි තොරතුරු විදිහට එක්රැස් කරගත්තාම අපිට පුළුවන් ඒක පාවිච්චි කරලා ස්ත්‍රී කීයද පුරුෂ කීයද කියලා ගණනය කරලා එකතු කරලා බලලා 100ට මෙච්චරක් ස්ත්‍රී 100ට මෙච්චරක් පුරුෂ කියලා ගණනය කිරීමකට එන්න. ඒ කියන්නේ ප්‍රමාණාත්මක தත්ත්වයක් ඒකෙන් ලබා ගන්න පුළුවන්. දැන් මෙතනදී අපි පාවිච්චි කරපු ABC කියන කේතාංක නාමික දත්තද එහෙම නැත්නම් තරා දත්තද? ABC කියන සංකේතාංක දැන් අපි මේ තොරතුරු ගැන විතරක් බැලුවම අපිට පුළුවන් A කියන කෙනා B කියන කෙනාට වඩා වැඩි සාමාර්ථයක් ලබාගෙන තියෙනවා කියලා කියන්න පුළුවන් නේද? ඒකට එක්තරා ආකාරයක තරාවන් තමයි මේ අපි එක්ස්ප්‍රෙස් කරපු තොරතුරු. ඒක පාවිච්චි කරලා මේ විදිහට ප්‍රමාණාත්මක தත්ත්වයක් පාවිච්චි කරලා සංඛ්‍යාන ක්‍රම සඳහා පාවිච්චි කරන්න පුළුවන්.
හරි. ඒ වගේම දත්ත වර්ග මේ විදිහට තවත් වර්ගීකරණයන් දත්ත වර්ග සඳහා තියෙනවා. අපි ඒව ගැන කතා කරන්නේ නැහැ. මොකද ඒවා තරම්ම මේ අපේ ප්‍රශ්න පත්‍රය සඳහා අපිට අවශ්‍ය නොවන නිසා වැඩිදුර විස්තර අවශ්‍ය කෙනෙක් ඉන්නා නම් මේ දේවල් ගැන පොඩ්ඩක් හොයලා බලන්න. පළවෙනි තමයි cross sectional data, ඊළඟට time series data, pool data, panel data. මේ විදිහට මේක ගොඩක්ම ඉදිරිපත් කළේ මේ අපි කලින් කතා කරපු වර්ගීකරණයන්ට අමතරව තවත් වර්ගීකරණයන් තියෙනවා කියන දේ ඔයාලට පෙන්වන්න. ඊළඟට අපි යමු දත්ත මූලාශ්‍රයන්. දත්ත මූලාශ්‍ර කියන්නේ අපිට අදාළ, ඒ කියන්නේ අපේ අධ්‍යයනයට අවශ්‍ය වෙන දත්ත එක්ස්ට්‍රැක්ට් කරගන්නා මූලාශ්‍ර තමයි දත්ත මූලාශ්‍ර කියලා අපි හඳුන්වන්නේ. මේ දත්ත මූලාශ්‍ර ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරන්න පුළුවන්. පළවෙනි එක තමයි ප්‍රාථමික දත්ත. ඊළඟ එක තමයි ද්විතීයික දත්ත. දැන් මේ ප්‍රාථමික දත්ත කියන්නේ ද්විතීයික දත්ත කියන්නේ මොනවද කියලා අපි බලමු. ප්‍රාථමික දත්ත කියන්නේ අපිට අවශ්‍ය අධ්‍යයනයක් සඳහා ඒ අධ්‍යයනයේ තිබෙන අරමුණු වලට අදාළව මුලින්ම එක්ස්ට්‍රැක්ට් කරගන්න දත්ත ප්‍රාථමික දත්ත විදියට අපි හඳුන්වනවා. මුලින්ම එක්ස්ට්‍රැක්ට් කරගන්නා දත්ත කියන එකේ අදහස තමයි අපි මේ දත්ත එක්ස්ට්‍රැක්ට් කරගන්නේ අපේ අධ්‍යයනය සඳහාම එහි අරමුණු වලට අදාළවම අදාළ පාර්ශවයන්ගෙන් අපි කෙලින්ම එක්ස්ට්‍රැක්ට් කරගන්න දත්ත තමයි ප්‍රාථමික දත්ත කියලා හඳුන්වන්නේ. උදාහරණයක් විදිහට පොහොර වර්ගයන්හි මිල ගණන් පිළිබඳව ගොවීන්ගෙන් අදහස් විමසා වාර්තා කර ගැනීම. ද්විතීයික දත්ත කියන්නේ ප්‍රාථමික දත්ත වලට වඩා වෙනස් වෙනවා. ද්විතීයික දත්ත කියන්නේ අපිට අවශ්‍ය අධ්‍යයනයක් සඳහා වෙනත් පුද්ගලයෙක් හරි ආයතනයක් හරි වෙන අධ්‍යයනයක් සඳහා රැස් කර ඇති දත්ත යොදා ගන්නවා නම්, ඒ කියන්නේ අපි නෙමෙයි මේ දත්ත මුල් ප්‍රාථමික දත්ත එක්ස්ට්‍රැක්ට් කරගෙන තියෙන්නේ වෙනත් පාර්ශවයක්. ඒ පාර්ශවය විසින් එක්ස්ට්‍රැක්ට් කරගත්ත ප්‍රාථමික දත්ත ඒ විදිහටම හරි එහෙම නැත්නම් ඒවට ගැළපීම් කරලා හරි ප්‍රකාශයට පත් කරලා තියෙන අවස්ථාවක අපිට ඒ දත්ත පාවිච්චි කරලා පුළුවන් අපේ අධ්‍යයනයක් අදාළ අධ්‍යයනයක් කරන්න. අන්න ඒ වගේ වෙලාවට ඒ දත්ත වලට අපි කියනවා ද්විතීයික දත්ත කියලා. උදාහරණයක් විදිහට ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තා. ඒවල තියෙන තොරතුරු අපේ අධ්‍යයනය කරා සඳහා යොදා ගන්න පුළුවන්. සහ මහ බැංකු වාර්තා. මෙහිදී මෙහෙම දෙයක්ත් තියෙනවා. ප්‍රාථමික දත්තවලයි ද්විතීයික දත්තවලයි වාසි සහ අවාසි තියෙනවා. ඒ අතර සමහර අධ්‍යයනයන් සඳහා කියන්නේ ප්‍රාථමික දත්ත සහ ද්විතීයික දත්තවල අවාසි එකිනෙකට පරස්පර එකිනෙකින් සායතු තියෙනවා වාසි සහ අවාසි. එහෙම අවාසි ඒවල තිබුණා වුණත් අපිට සමහර අධ්‍යයනයේ ස්වභාවය මත අපිට මේ ප්‍රාථමික සහ ද්විතීයික දත්ත වලින් එක ආකාරයක් තෝරා ගන්න වෙනවා. උදාහරණයක් විදිහට අපිට අවශ්‍යයි යම්කිසි ආයතනයක මූල්‍ය තත්ත්වය පිළිබඳ අධ්‍යයනයක් කරන්න. සහ සමහර විට ආයතන දෙකක මූල්‍ය තත්ත්වය සංසන්දනය කරන්න කියලා අපි කියමු. ඒ වෙලාවට අපිට ඒ ආයතන දෙකේ ගිණුම් ප්‍රකාශ ඒ වගේ දේවල් පාවිච්චි කරන්න වෙනවා. අනිවාර්යෙන් අපි ඒ දේ තමයි පාවිච්චි කළ යුතු වන්නේ මේ වගේ අධ්‍යයනයකදී. එතකොට ඒ අවස්ථාවේදී අපි පාවිච්චි කරේ ද්විතීයික දත්තයක්. වෙනත් ආයතන වෙනත් පුද්ගලයේ වෙනත් පාර්ශවයක් විසින් ප්‍රකාශයට පත් කරන ලද සකසන ලද දත්තයක්. හරි. ඒ වගේ වෙලාවට අපිට අධ්‍යයනයේ ස්වභාවය මත ප්‍රාථමික දත්ත හෝ ද්විතීයික දත්ත කියන මාදිලි දෙකෙන් එක මාදිලියක් තෝරාගත යුතු වෙනවා. දැන් අපි බලමු මේ දීලා තියෙන ප්‍රකාශ මේ කියන ප්‍රකාශ
අනුව දත්ත මූලාශ්‍රය මොකක්ද කියලා හඳුනා ගන්න පුළුවන්ද කියලා. පළවෙනි ප්‍රකාශය තමයි මහ බැංකු වාර්ෂික වාර්තාවේ තොරතුරු. මහ බැංකු වාර්ෂික වාර්තාවේ තියෙන තොරතුරු මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද තොරතුරු. ඒ තොරතුරු අපිට අධ්‍යයනයක් සඳහා පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපේ අධ්‍යයනයට මහ බැංකු වාර්ෂික වාර්තාවේ තියෙන තොරතුරු ද්විතීක මූලාශ්‍රයක් විදිහට තමා අදාළ කරගන්න වෙන්නේ. මොකද මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද තොරතුරු තමයි ඒවායේ තියෙන්නේ. හරි. එතකොට ඒවා අපේ අධ්‍යයනයක් සඳහා ද්විතීක දත්ත වෙනවා. ඊළඟට ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් රැස් කරන දත්ත. මේක බැලූ බැල්මට තේරෙන්නේ මහ බැංකුවේ වාර්තාව ද්විතීක දත්තයන් නම් ජනහා සංඛ්‍යාලේඛන කියපු ගමන් ද්විතීක කියලානේ හිතෙන්නේ නේද? හැබැයි මෙතන ප්‍රකාශයේ තියෙන්නේ මොකද්ද? ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් රැස් කරන දත්ත. හරි. ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව එක්රැස් කරගන්නා දත්ත. විවිධ පාර්ශවයන්ගෙන් එක්රැස් කරගන්නා දත්ත. බොහෝ දුරට ඒවා ප්‍රාථමික දත්ත වෙන්න පුළුවන්. සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අදාළ සංගණන නිලධාරී මේ අදාළ දත්ත එක්රැස් කරගන්නවා ප්‍රාථමික දත්ත විදියට. හරි. ඊළඟට ආයතනයක ගිණුම් වාර්තා. ආයතනයක ගිණුම් වාර්තාවල තියෙන දත්ත ආයතනයක ගිණුම් වාර්තාවල තියෙන දත්ත වෙනත් අධ්‍යයනයක් සඳහා පාවිච්චි කරනවා නම් ඒවා ද්විතීක දත්ත වෙනවා. ඊළඟට පාසලක විභාග ප්‍රතිඵල. විභාග ප්‍රතිඵල පිළිබඳ අධ්‍යයනයකදී පාසලේ ප්‍රතිඵලය කියන එක මොන දත්තයක්ද? ඒක අදාළ අධ්‍යයනයට ප්‍රාථමික දත්තයක් වෙනවා. මොකද පාසලේ ළමයින්ගේ විභාග ප්‍රතිඵලය. ඒක තමයි ඒකේ පහළ මේ කියන්නේ මුල් වට රැස් කරගන්න අදාළ වෙන දත්තයක් විදිහට තමයි විභාග ප්‍රතිඵලය වගේ දෙයක් සලකන්න පුළුවන් වෙන්නේ. විභාග ප්‍රතිඵල ආශ්‍රයෙන් කරන ලද සමීක්ෂණයක ප්‍රතිඵල. ඒ කියන්නේ විභාග ප්‍රතිඵල ආශ්‍රයෙන් පාසලේ 100ට මෙච්චර ප්‍රමාණයක් 150ක් විභාගයෙන් සමත් වෙනවා වගේ ප්‍රතිඵලයක් ගත්තොත් ඒක ද්විතීක දත්තයක් වෙනවා. හරි. ඊළඟට බලමු මේ ප්‍රාථමික සහ ද්විතීක දත්තවල වාසි සහ අවාසි. ප්‍රාථමික දත්තයක් ගත්තාම ඒකේ ප්‍රධානම වාසියක් තමයි අපිට අවශ්‍ය අධ්‍යයනයට අවශ්‍යම තොරතුරු තමයි අපි එක්රැස් කරගන්නේ. මොකද අපි අධ්‍යයනයට අදාළ ආකෘතියක් ගොඩනගලා ඒකට අවශ්‍ය පිරිස් අඳුනාගෙන ඒ අදාළ තොරතුරු ලබා ගන්නවා. ඒ සියලු දේ කරන්නේ අධ්‍යයනය කරන පිරිස් විසින් නිසා සම්පූර්ණ පාලනයක් තියෙනවා ඒ ලබා ගන්නා තොරතුරු ලබා ගැනීමේ ආකාරය සම්බන්ධව. ඊළඟට නිර්වද්‍යතාවයකින් යුක්ත වීම. නිර්වද්‍යතාවයකින් කියන එකේ අදහස් වෙන්නේ ද්විතීක දත්ත වගේ දෙයක් අපි අධ්‍යයනය කරන කෙනා අදාළ ආයතනයේ අදාළ පිරිස් ගිහිල්ලාම දත් එක්රැස් කරගන්නේ නැති නිසා ඊට වඩා නිර්වද්‍යතාවයකින් යුක්ත වෙන ප්‍රාථමික දත්තවලදී මොකද අදාළ අධ්‍යයනයට අදාළ තොරතුරුම අදාළ මූලාශ්‍ර වලින්ම තෝරා ගන්නා එක්රැස් කර ගන්නා නිසා. ඊළඟට දත්තවල විශ්වසනීයත්වයක් පැවතීම තෝරා දත් එක්රැස් කරගන්නේ අදාළ පාර්ශවයන්ම නිසා එක්රැස් කරගන්න ආකාරය පිළිබඳ ඒවට වෙනස්කම් ගැලපීම් සිදු කර නැති බවට විශ්වසනීයත්වයක් තියෙනවා. ඊළඟට අපි අධ්‍යයනයක් කරද්දී ඒ අධ්‍යයනයට අවශ්‍ය වෙලාවට අපි දත් එක්රැස් කරගත්තාම හොඳටම දන්නවා අධ්‍යයනය කරන පිරිස් මේ අධ්‍යයනයට අවශ්‍ය මේ එකතු කරගත් දත්ත ටික යාවත් කාලීන දත්ත. කියන්නේ යල් පැන ගිය දත්ත නෙමෙයි අදාළ අවස්ථාවේම තමයි මේ දත්ත එක්රැස් කරගත්තේ කියන එක. හැබැයි ඒ වගේම ප්‍රාථමික දත්තවල අවාසි කීපයකුත් තියෙනවා. ප්‍රධාන අවාසියක් තමයි මේ අදාළ අධ්‍යයනය මත ඒක රඳා පවතිනවා.
සමහර විට වැඩි පිරිවැයක් දරන්න ඉඩ තියෙන පිරිවැයක් වැය වෙන්න ඉඩ තියෙනවා. මොකද දත් එක්ස්ප්‍රෙස් කිරීමේ කටයුතු ප්‍රාථමික දත්ත විදිහට එක්ස්ප්‍රෙස් කරගන්න විශාල ශ්‍රමයක් වැය වෙන්න පුළුවන්. විශාල පිරිසක් පාවිච්චි කරන්න වෙන්න පුළුවන්. ඊළඟට වැඩි කාලයක් ගත වෙන්න පුළුවන්. ඒ වගේ කරුණු නිසා වැඩි පිරිවැයක් වැඩි කාලයක් ගත වෙන නිසා ඒවා ප්‍රාථමික දත්වල යම්කිසි අවාසි තත්ත්වයක් වෙන්න පුළුවන්. ඊළඟට සමීක්ෂණයක් පැවැත්වීම අපහසු වාතාවරණයක් තුළ ප්‍රාථමික දත්ත රැස් කිරීම දුෂ්කර වීම. සමීක්ෂණයක් පැවැත්වීමට සුදුසු නැති කියන්නේ අපහසු වාතාවරණයක් තියෙනවා නම් ඒ වෙලාවට ප්‍රාථමික දත්ත රැස් කර ගැනීම අපහසුයි. දැන් මේ වගේ කාලයක කොවිඩ් ප්‍රශ්නය තියෙන නිසා මිනිස්සු පෞද්ගලික දුරස්ථභාවය රැස් කරගන්න දුරස්ථභාවයෙන් කටයුතු කරන නිසා පුද්ගලයන් හමු වෙන්න ගිහිල්ලා ඒ වගේ තොරතුරු එක්ස්ප්‍රෙස් කර ගැනීමේ අපහසුතා ප්‍රායෝගික අපහසුතා මතුවෙන්න පුළුවන් මේ ප්‍රාථමික දත්ත රැස් කිරීමේ අවස්ථාවලදී. ඊළඟට ද්විතීක දත්ත වල වාසි තමා වැඩි පිරිවැයක් වැය වෙන්නේ නැහැ. අඩු පිරිවැයකින් දත්ත ලබා ගන්න පුළුවන්. කියන්නේ තවත් පාර්ශවයක් ඉදින් ප්‍රකාශයට පත් කරලා තියෙන දත්තනේ අපි පාවිච්චි කරන්නේ. එතකොට ඒ දත්ත අඩු පිරිවැයකින් අපිට ලබා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් අන්තර්ජාලය, ඒ වගේම පුවත්පත්, සඟරා, ඒ වගේම ආයතන මගින් ප්‍රකාශයට පත් කරලා තියෙන වාර්තා, මහ බැංකු වාර්තා, සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු වාර්තා, බැංකු වාර්තා, ඒ වගේ දේවල් පාවිච්චි කරලා අඩු පිරිවැයකින් අපිට දත්ත ලබා ගන්න පුළුවන්. ඒ වගේම කෙටි කාලයකින් අධ්‍යයනය නිම කරන්න පුළුවන්. දත්ත රැස් කිරීමට වැඩි කාලයක් අපිට ගත වෙන්නේ නැහැ. මොකද ද්විතීක දත්ත දැනටමත් විවිධ ආකාරවලින් තියෙනවා. අන්තර්ජාලය හරහා ඒ වගේ දේවල් වලින් ලබා ගන්න හරිම ලේසි. හැබැයි මේකේ අවාසි තියෙනවා අපි අපේ අධ්‍යයනය සඳහා තොරතුරු ගන්න දත්ත අපි අවශ්‍ය මේ වෙලාවේ පාවිච්චි කිරීමට අපේක්ෂා කරන සංකීර්ණ අධ්‍යයනයේ අරමුණු වලට අදාළ නොවන දත්ත වෙන්න පුළුවන්. සහ ඒ දත්ත එක්ස්ප්‍රෙස් කරගෙන තියෙන්නේ බොහෝ කාලයකට පෙර වගේ නම් ඒ දත්ත අදාළ අවස්ථාවේ සංකීර්ණ අධ්‍යයනය සඳහා යල් පැන ගිය තොරතුරු වෙන්නත් පුළුවන්. සහ ඒ මුලින් එක්ස්ප්‍රෙස් කරගත්ත ඒ අදාළ ආයතන විසින් එක්ස්ප්‍රෙස් කරගත්ත දත්ත එක්ස්ප්‍රෙස් කරගෙන තියෙන්නේ කුමන කොන්දේසි මතද, කුමන තත්ත්වයකටද, කුමන පාලන තත්ත්වයට යටතේද කියන එක දන්නේ නැති නිසා අධ්‍යයනයේ තොරතුරු විකෘති අධ්‍යයන නිගමන වැරදි වෙන්නත් ඉඩ තියෙනවා. තවත් ආකාරයකට කිව්වොත් මුල් දත්ත වෙනස් කිරීම, ගැළපීම් වගේ දේවල් කරලා තියෙනවා නම් ඒ පිළිබඳ අපිට අවබෝධයක් නොමැති නිසා අපි වැරදි නිගමන වලට ලැබෙන්නත් ඉඩ තියෙනවා. හැබැයි මම කලින් කිව්වා වගේම මේ වගේ වාසි අවාසි තියෙනවා ද්විතීක දත්තවල සහ ප්‍රාථමික දත්තවල. ඒ වුණත් සමහර අධ්‍යයනයන් සඳහා ප්‍රාථමික දත්තම ලබා ගත යුතු වෙන අවස්ථා තියෙනවා. ඒවල අවාසි තිබුණා වුණා. සමහර විට දත්ත එක්ස්ප්‍රෙස් කර ගැනීමේ හැකියාවක් නැත්නම් දත්ත එක්ස්ප්‍රෙස් කර ගැනීමේ හැකියාවක් එනතුරු දීර්ඝ කාලයක් බලා සිටින්න වෙන අවස්ථාත් එන්න ඉඩ තියෙනවා. මොකද අධ්‍යයනයේ ස්වභාවය අනුව ද්විතීක දත්ත පාවිච්චි කරන්න බැරි ප්‍රාථමික දත්ත පමණක්ම අවශ්‍ය වෙන අධ්‍යයන තියෙන්නත් ඉඩ තියෙනවා. ඊට අමතරව ප්‍රාථමික දත්ත නෙමෙයි ද්විතීක දත්ත වලින්ම අධ්‍යයනය සිදු කළ යුතු අවස්ථාත් තියෙන්න පුළුවන්. මේ අධ්‍යයනයේ ස්වභාවය මත එක තීරණය වෙනවා. මෙහිදී වග බලා ගන්න ඕනේ වාසි සහ අවාසි පිළිබඳ අවබෝධයක් ලබාගෙන තමන්ට ඒ අවස්ථානුකූලව තමන් සිදු කරන සංඛ්‍යාන අධ්‍යයනය සඳහා වඩාත්ම සුදුසු දත්ත සොයා ගන්න ඒ අවබෝධය ලබා ගන්න ඕනේ වාසි සහ අවාසි පිළිබඳ සම්පූර්ණ දැනුවත්කමින් යුතුව.
අපි ඊළඟට කතා කරමු සංගාහනය සහ නියදිය පිළිබඳ. සංගාහනය කියන්නේ අපි උදාහරණයට යමු. ආයම අපි උදාහරණයට පන්තියේ සිටින සිසුන්ගේ සාමාන්‍ය පෙළ මට අවශ්‍ය වුණේ පන්තියේ සිටින සිසුන්ගේ ගණිතය පිළිබඳ විෂය දැනුමේ ස්වභාවය ප්‍රමාණය ගැන අවබෝධයක් ලබා ගන්න. ඒකට මම පාවිච්චි කළේ සාමාන්‍ය පෙළ ගණිතය විෂයේ ප්‍රතිඵලය. හරි. දැන් මගේ ඒ කරපු අධ්‍යයනයේ මම කළේ මේ සංඛ්‍යාන පන්තියේ සිසුන්ගේ ගණිත පිළිබඳ දැනුම ගණිත විෂය සම්බන්ධයෙන් දැනුම් මට්ටම පිළිබඳ අවබෝධයකට එන්නනේ. ඒ කියන්නේ මුළු පන්තියේම සිසුන්ගේ මට්ටම පිළිබඳ අවබෝධයකට එන්න. එතකොට හැබැයි මම ඒ අධ්‍යයනය කරන්න මුළු පන්තියම පාවිච්චි කළේ නැහැ. මම පාවිච්චි කළේ ළමුන් 25 දෙනෙක් පමණයි. ඇයි එහෙම? මගේ අධ්‍යයනයට මම හිතුවා පන්තියේ ළමයි 75 දෙනෙක් ඉන්නවා. 75 දෙනාගෙම විස්තර අහන්න ගියොත් ලොකු වෙලාවක් යනවා. එතකොට 75 දෙනෙක්ගේ විස්තර අපි එක්රැස් කරගන්න කාලයක් යනවා. ඒ එක්රැස් කරගන්න යන කාලය වගේ මේ දත්ත පිළිවෙල කරන්න කාලයක් යනවා. දත්ත ප්‍රමාණය වැඩි නිසා. ඒ වගේම ඒකට කාලය ශ්‍රමය වැය වෙන නිසා මම තීරණය කළා මට 75ම ගැන තීරණයක් ගන්න 75ම තොරතුරු අවශ්‍ය නැහැ. ආමුල ලෙස තෝරාගත් 25 දෙනෙක්ගේ තොරතුරු ඇති. එතකොට මම කළේ මොකද්ද? 25 දෙනෙක්ගේ තොරතුරු එක්රැස් කරගෙන ඒ 25 දෙනාගෙන් ලබාගත් තොරතුරු විශ්ලේෂණය කරලා තීරණය කළා මුළු පන්තියම ළමයින්ගේ සාමාන්‍ය ප්‍රමාණය සාමාන්‍ය ගණිතය පිළිබඳ දැනුම් මට්ටම මෙපමණයි කියලා. හරි. ඒ උදාහරණෙදී මම 25 දෙනෙක් තෝරාගත්තේ. අධ්‍යයනය කරන්නේ මට හිතුණා මගේ අධ්‍යයනයට අවශ්‍ය ප්‍රමාණයට සාධාරණ සමස්තයේ ප්‍රතිඵලය නිරූපණය වන ආකාරයේ නියදියක් 25 දෙනෙක්ගෙන් හැදෙනවා කියලා. තවත් කාරණා. ඒ 25 දෙනා මට ගන්න තිබුණනේ මුල්ම පෙළියේ ඉන්න ළමයාගෙන් පටන් අරගෙන පිළිවෙලට 25 දෙනෙක්. එහෙම නෙමෙයි මම ගත්තේ. තැන් වලින් මුළු පන්තියම නියෝජනය වෙන විදිහට විවිධ ස්ථාන වලින් 75 දෙනා අතරින් 25 දෙනෙක් තෝරා ගත්තා. එහෙම කළේ ඇයි? මට හිතුණා මොකද මේක මගේ අධ්‍යයනයක් මට අවශ්‍ය ප්‍රතිඵලය ලැබෙන්න මට අවශ්‍ය සමස්තය පිළිබඳ ප්‍රතිඵලය වඩාත් සාධාරණව ලැබෙන්නේ ඒ විදිහට තැන් වලින් ළමුන් තෝරාගෙන ඒ තෝරාගත් පිරිසේ ප්‍රතිඵල අධ්‍යයනය කළාම කියලා මට හිතුණා. ඒ කියන්නේ මගේ තමන්ට අවශ්‍ය අධ්‍යයනයට අනුව අධ්‍යයනය ආකෘතිය ගොඩ නැගුවා. දැන් මේ උදාහරණයත් එක්ක බලමු. සංඛ්‍යාන අධ්‍යයනයකදී අදාළ ඒ සඳහා පාවිච්චි කරන, ඒ කියන්නේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන නිගමන වලට ලැබෙන සියලුම ඒකකයන්ගෙන් සමන්විත කුලකය තමයි අපි සංගහණය කියලා හඳුන්වන්නේ.
ඒ කියන්නේ අපි ගත්ත උදාහරණයේ හැටියට පන්තියේ ළමයි 75 දෙනා. තුමන් ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන්නේ අධ්‍යයනයේ මේ 75 දෙනා වෙනුවෙන්. එතකොට මේ 75 දෙනාම තමයි සංගායන. හැබැයි මම ඒ අධ්‍යයනය සඳහා පාවිච්චි කරේ 25 දෙනා. ඒ 25 දෙනා තමයි මේ අධ්‍යයනය සඳහා 75 දෙනෙක්කින් යුත් පන්තියේ අධ්‍යයනය සඳහා සමීක්ෂණයට භාජනය කරන 75 දෙනාගෙන් තෝරාගත්තු කොටස තමයි මේ 25 දෙනා. ඒකට අපි කියනවා නියදිය කියලා. සංගහණයෙන් නියදියක් තෝරාගෙන නියදියට සමීක්ෂණය කරලා ඒ ලැබෙන ප්‍රතිඵල අනුව සංගහණය පිළිබඳ මතයක් ප්‍රකාශ කරනවා. අන්න ඒකට අපි විශේෂයෙන් සඳහන් කරන සංඛ්‍යානයේදී අනුමිතික සංඛ්‍යානය කියලා. ඒක මේ නෝට් වල නෑ. අනුමිතික සංඛ්‍යානය කියන්නේ අපි සංගහණයෙන් තෝරාගත් නියදියක් සමීක්ෂණ ප්‍රතිඵල පාවිච්චි කරලා සමස්ත සංගහනය පිළිබඳ මතයක් ප්‍රකාශ කරනවා. කියන්නේ සමස්ත සංගහනය පිළිබඳ නිගමන වලට එළඹෙනවා. සහ දත්ත ප්‍රකාශයට පත් කරනවා. සංගහනයට මේක උදාහරණයක් දීලා තිනවා පුස්තකාලයක පොත් පිළිබඳ අධ්‍යයනයකදී එම පුස්තකාලයේ සියලුම පොත් සැලකිල්ලට ගැනීම. ඊළඟට නියදියකට උදාහරණයක් විදිහට තියෙන්නේ අධ්‍යයනයක මේ නියදික අර්ථ දැක්වීම විදිහට තියෙන්නේ අධ්‍යයනයකදී සමීක්ෂණයට භාජනය කරනු ලබන සංගහණයෙන් තෝරාගත් කොටස නියදිය ලෙස හැඳින්වෙනවා. මේ අපි මුලින්ම කතා කරපු උදාහරණයේදී මට නියදිය තෝරා ගන්න තිබුණු ආකාර ගැන මම කතා කරන්නේ. මට තිබුණා 75 දෙනාම නියෝජනය කරන ප්‍රතිඵලයක් ප්‍රකාශයට පත් කරන්න ළමුන් 5 දෙනෙක්. පන්තියේ මුලින්ම සිටින ළමුන් 5 දෙනා තෝරා ගන්නවා. එහෙම වුණා නම් ඒක සාධාරණ නිගමනයකට එළඹෙන්න පුළුවන් වෙයි කියලා හිතනවා. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මොකද සාධාරණව හිතනවා නම් මේ වගේ ඒ මං සිදු කරපු අධ්‍යයනය වගේ අධ්‍යයනයකදී ඒ වගේ සුළු පිරිසක් තෝරා ගන්න එක ප්‍රතිඵල විකෘති වෙන්න පුළුවන්. ඒ නිසා මම 25 දෙනෙක් තෝරා ගත්තා. මම කලින් කිව්වා වගේ ඒ 25 දෙනා තෝරා ගැනීමටත් මම විවිධ ක්‍රම පාවිච්චි කළා. මම විවිධ ක්‍රම ප්‍රකාශ කරා. මම පාවිච්චි කරේ 25 දෙනෙක් තෝරාගත්තා තැන් වලින්. හැබැයි පිටිපස්ස පෙළියෙම සිට 25 දෙනෙක් තෝරගන්න තිබ්බා. නැත්නම් මැද 25 දෙනෙක් තෝරගන්න තිබ්බා. නැත්නම් මුලින්ම 25 දෙනෙක් තෝරගන්න තිබ්බා. එහෙම නැත්නම් මට තැන් වලින් ඔය ළමයා කියලා 25 දෙනෙක් තෝරගන්න තිබ්බා. ඒ වගේ විවිධ ක්‍රම පාවිච්චි කරන්න තිබුණා. මම අර විදිය ක්‍රමයක් තමයි පාවිච්චි කළේ. ඒකෙන් කියන්නේ සංකීර්ණ අධ්‍යයනයකදී ඒ අධ්‍යයනයට අදාළ වන විදිහට අධ්‍යයනයට ගැළපෙන විදිහට ඒකට අනන්‍ය වූ ආකාරයකට නීතිය සාධාරණ සහ වඩාත්ම ගැළපෙන ආකාරයට නියදිය තෝරා ගන්න අවශ්‍ය වෙනවා. හැබැයි මෙතනදී තව දෙයක්. ඇයි අපි සංගහනයක් ගැන තීරණයක් ප්‍රකාශ කරන්න නියදියක් තෝරා ගන්න වෙන්නේ? අපි උදාහරණයේදී 75 දෙනෙක්ගෙන් මම තොරතුරු එක්රැස් කරන්න ගියා නම් ඒකට කාලය වැඩි වෙලාවක් ගත වෙනවා. හැබැයි එහෙම කළා නම් මට සම්පූර්ණ හරිම අගයකට ඒ සාමාන්‍ය ලබාගත් ළමයි කීයක් ඉන්නවද B සාමාන්‍ය ලබාගත් කීයක් ඉන්නවද කියන එක ප්‍රකාශයට පත් කරන්න තිබ්බා. එයාගේ හරියටම හරියනවා. මුළු සංගහනය මම සමීක්ෂණය කළා නම්. හැබැයි ඒ සංගහනයක්ම සමීක්ෂණය කිරීමට සංගහනයක්ම සමීක්ෂණය කිරීමේදී සිදුවෙන ඒ කියන්නේ ඒකේ තිබෙන අවාසිය, ඒ කියන්නේ අපිට වෙලාව යනවා, ඇනලයිස් කරන්න වැඩි කාලයක් යනවා, වැඩි වෙහෙසක් දරන්න වෙනවා. ඒ වගේ දේවල් නිසා මේ වගේ අධ්‍යයනයට අවශ්‍ය වෙන ප්‍රමාණයට නියදිය අඩු කරලා හදාගන්න පුළුවන් තමන්ට අවශ්‍ය. දැන් එතකොට
මම මෙහෙම සමීක්ෂණයක් කළා. පන්ති ළමයි 75 දෙනෙක් ඉන්නවා. ඒ ළමයි 75 දෙනාගෙන් අපි මෙහෙම හිතමු. මේ පන්තිය ගත්තොත් නෙමෙයි එහෙම නෙමෙයි. අපි මෙහෙම ගමු. ගමක පාසලක ළමයි 25 දෙනෙක් ඉන්නවා. ඒ ගමේම ළමයි තමයි පාසලේ ඉන්නේ. ඒ 25 දෙනා පාවිච්චි කරලා මම අධ්‍යයනයක් කරනවා. පිටමුකෝ පහවසර කියලා. පහවසර ළමයි 25 දෙනෙක්. ඒ 25 දෙනා පාවිච්චි කරලා මම අධ්‍යයනයක් කරනවා. ඒ 25 දෙනා අමතර පන්ති සඳහා සති මාසකට වැය කරන කාලය. 25 දෙනා පිළිබඳව මම සමීක්ෂණය කරනවා. ගමක හින්දා සමහර විට බහුතරයක් අමතර පන්ති යන්නේ නැති වෙන්න පුළුවන්. අපි හිතමු ළමයි 5 දෙනෙක් 6 දෙනෙක් යනවා අමතර පන්ති කියලා. ඒ පිරිසත් යන්නේ පොඩි ප්‍රමාණයක් වෙන්න පුළුවන්. ඒකට මම හිතනවා ඒ ගමේ ඒ ළමයින්ගෙන් බහුතරය අමතර පන්ති යන්නේ නැහැ. ඒ සමීක්ෂණයේ ප්‍රතිඵල පාවිච්චි කරලා ඒ නියදියේ ප්‍රතිඵල පාවිච්චි කරලා මම හිතනවා ලංකාවේ ළමයි එහෙමයි කියලා. සමීක්ෂණය අපි කලින් කතා කරා වගේ සංඛ්‍යානයේ අභාවිතයක් නියමිත නියදියක් තෝරාගත්තේ නැත්නම් සංගහනයේ විදිහට ගන්න ඒකකයේ පිළිබඳ අපි වැරදි අර්ථකථනයක් තමයි දෙන්නේ. ඊළඟට එදිනදා ජීවිතයේදී මේ සංගහනය සහ නියදිය පාවිච්චි කරන අවස්ථා. උදාහරණයක් විදිහට කිව්වොත් ඔයාලට සංගහනයේ නියදිය මතක තියාගන්න ලේසි වෙයි. එදිනදා ජීවිතයේදී කියන්නේ එහෙම ගමු. දැන් නම් හැබැයි ළමයි වැඩි දන්නේ නැතුව ඇති. වී තම්බලා වී වේලන්න මාගලක දානවා. අවුවේ දානවා වේලන්න. වී ටික කොටලානේ හාල් ගන්නෙ. වී කොටන්න නම් අදාළ ගානට හාල් ගන්න නම් අදාළ ගානට වී ටික වේලෙන්න ඕනේ. ඉස්සර වී වේලනවාද කියලා වී ටික වේලලාද කියලා බලන්නේ වී ටිකක් අරගෙන අකුලේ විලුඹෙන් පොඩි කරලා බලනවා. පොතු ගැලවිලා වී ඇටේ වේලලාද කියලා. හාල් ඇටේ වේලලාද කියලා. ඒ අධ්‍යයනය කරන්න මුළු තඹපු වී ඔක්කොම ටික පොතු කරලා බලන්න ඕනේ. නෑ. සංගාහනයක් ගත්තා නම් පොඩි සංගාහනයෙන් පොඩි නියතියක් තෝරා ගත්තා නම් ඒක ඇති. ඒ වගේම තව උදාහරණයක් තමයි ව්‍යංජනයක අපි ගමු හොද්දක ලුණු බලනවා. හොද්දම් බීලා බලන්න ඕනේ නෑනේ ලුණු ඇද්ද කියලා බලන්න. හොද්දේ සුළු ප්‍රමාණයක් අරගෙන ලුණු බලන්න පුළුවන්. කියන්නේ අදාළ සංගහනයම ප්‍රකාශයට පත්වන ආකාරයට අදාළ නියදියක් අදාළ ඒ සමීක්ෂණයට අදාළ ඒ සංඛ්‍යාන අධ්‍යයනයට අදාළ නියදියක් තෝරා ගැනීමට දක්ෂ වෙන්න. ඒ වගේම අවස්ථාවක් තමයි පිටමු රුධිරයේ සීනි මට්ටම පිළිබඳ ලේ පරීක්ෂා කරනවා කියලා. පුළුවන් ගෙම ලේ ගන්න නැහැ. ලේ සුළු ප්‍රමාණයක් අරගෙන බිඳු කිහිපයක් අරගෙන සමස්තය පිළිබඳ ප්‍රකාශයක් පත් කරනවා. ගේ සීනි වල ලේ වල සීනි මෙච්චරක් තියෙනවා කියලා. ඒ වගේ මගේ ප්‍රායෝගික භාවිතාවන අවස්ථාවන් කිහිපයකදී ඒ වගේ කිව්වේ එතකොට බොහොම සුළු ප්‍රමාණයකින් සමස්තය පිළිබඳ ප්‍රකාශයට පත් කරන්න පුළුවන්. හැබැයි අපි මේ කතා කරන සංගහනය සහ නියදිය කියන්නේ සංඛ්‍යාන අධ්‍යයනයකදී ඔය වගේ සමරූපීව විසුරුණු සමූහ සංගහන නැහැ. සංගහන බොහොම අඩුයි. එතකොට සියලුම තත්ත්ව යටතේ සියලුම කොටස් නියෝජනය වන ආකාරයට සංගහනයෙන් නියදිය තෝරා ගන්න අවශ්‍ය වෙනවා. එහෙම තෝරාගත්තේ නැත්නම් අපේ ලබා දෙන සංගහනය පිළිබඳ ලබා දෙන අර්ථකථනය සම්පූර්ණයෙන් වැරදි වෙන්න ඉඩ තියෙනවා. හරි ඊළඟට අපි බලමු නියදිය තෝරා ගන්න ක්‍රම මොනවද කියලා. අදාළ නියදියක් තෝරා ගන්න
මේකෙදි මුලින්ම අපි බලන්න ඕනේ අපි කරන අධ්‍යයනය මොකද්ද? ඒ අධ්‍යයනයට අවශ්‍ය වෙන දත්ත අපි කොහෙන්ද එක්ස්ට්‍රැක්ට් කරගන්න ඕනේ? ඒ අදාළ වෙන සංග්‍රහණය මොකද්ද? අපි මත ප්‍රකාශ කරන්නේ කුමන සංග්‍රහණයක් පිළිබඳවද? ඒ සංග්‍රහණය පිළිබඳ නිගමන වලට ලැබෙන සංග්‍රහණයේ தত্ত্বය වඩාත්ම නිරූපණය වෙන විදිහට නිරූප්‍ය නියදියක් තෝරා ගන්න වෙනවා. මේකට නියදීම කියලාත් කියනවා නියදීකරණය කියලාත් කියනවා. සංග්‍රහණයේ නියදියක් තෝරන. අපිට කලින් අවස්ථාවේ මට එක දෙයක් මතක් කරන්න අමතක වුණා. සංග්‍රහණයට අපි පාවිච්චි කරන්නේ සංකේතයක් විදිහට කැපිටල් N අකුර. ඒ කියන්නේ සංග්‍රහණය පිළිබඳව සමීකරණ සංග්‍රහණය පිළිබඳව හැඳින්වීම කරන තැන්වල අපි සංකේතයක් විදිහට පාවිච්චි කරන කැපිටල් N අකුර නියදිය සඳහා පාවිච්චි කරන්නේ සිම්පල් N අකුර. සංග්‍රහණයට මේ ඉංග්‍රීසියෙන් අපි පාවිච්චි කරන්නේ population නියදිය sample. ඊළඟට කැපිටල් N සහ සිම්පල් N තමයි මේ දෙක පාවිච්චි කරන ඒ දෙක වෙනුවෙන් පාවිච්චි කරන සංඛ්‍යා මේ සංකේත දෙක. හරි මේ විදිහට නියදීම සඳහා පාවිච්චි කරන විවිධ ක්‍රම තියෙනවා. හරි ඒකට අපේ සංග්‍රහණ මම නැවත කිව්වා වගේ ඒ සමීක්ෂණයට අදාළ සංග්‍රහණයේ සාධාරණ නිරූපණයක් වෙන විදිහට අදාළ අධ්‍යයන සඳහා අදාළ විදිහට නියදිය තෝරාගත යුතු වෙනවා. ඒ සඳහා පාවිච්චි කරන ප්‍රධාන ක්‍රම දෙකක් තමයි ප්‍රධාන විදිහට වර්ග කරන්න පුළුවන් නිස්සම්භාවී නියදීම සහ සම්භාවිතාමය නියදීම කියන ක්‍රම දෙක. හරි ඒක මේ විදිහට තවත් කොටස් වලට බෙදෙනවා. නිස්සම්භාවී නියදීම පහසු නියදීම ජජ්මන්ට් කොටස් ස්නෝබෝල් කියලා ක්‍රම හතරකට බෙදෙනවා. සහ සම්භාවිතාමය නියදීම සසම්භාවී නියදීම ක්‍රමානුකූල නියදීම ශ්‍රුත නියදීම ප්‍රකෘති නියදීම කියලා තවත් ක්‍රම හතරකට බෙදෙනවා. මේ පිළිබඳව අපි ඊළඟ පාඩමේදී මේ නියදි ක්‍රම සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරාත්මක සාකච්ඡා කරනවා. ඒ හින්දා අදට දැන් පළවෙනි ලෙසන් එකේ පළවෙනි කොටස ඉවරයි. දැන් අපි ඊළඟට බලමු මේ අදාළ මම මුලින්ම පටන් ගද්දී කිව්වේ මේ විෂය සම්බන්ධයෙන් ඔයාලට පුළුල් දැනුමක් ලබා දෙන අතර විභාගයෙන් අවශ්‍ය උපරිම ලකුණු ලබා ගන්න පුළුවන් වෙන විදිහට ඔයාලව මේ විෂය කරුණු ඔයාලට කියලා දෙන එක තමයි මගේ අරමුණ. එතකොට අපි දැන් past papers කියන්නේ past papers වල තියෙන මේ කොටසට අදාළ මේ පාඩමට අදාළව තිබෙන කරුණු ටිකක් මම ඊළඟට ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. සාමාන්‍යයෙන් මම මුලින්ම කිව්වා වගේ අද කරපු මේ කොටස හරියට තේරුම් ගත්තා නම් ලකුණු 10ක් හෝ 15ක් බොහෝ දුරට අවසාන විභාගයෙන් ලබා ගන්න පුළුවන් ලේසියෙන්. හරි සාමාන්‍යයෙන් ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 8ක් තියෙනවා කියලා මම කිව්වා. පළවෙනි ප්‍රශ්නයට නම් තවත් තෝරාගත හැකි ප්‍රශ්න 7ක් තියෙනවා. 7න් 4ක් තෝරා ගන්න ඕනේ. ගොඩාක් දුරට මම දැකපු විදිහට 8 වෙනි ප්‍රශ්නයට තමයි මේ කොටස සම්බන්ධ වෙන්නේ. කියන්නේ අද පාඩම අදාළ වෙන්නේ 8 වෙනි ප්‍රශ්නයට. 8 වෙනි ප්‍රශ්නේ සාමාන්‍යයෙන් ක්‍රමයක් තියෙනවා 8 වෙනි ප්‍රශ්නේ ඉදිරිපත් කරන. ඒ කියන්නේ යම්කිසි ප්‍රකාශයක් දීලා ඒ සම්බන්ධ අනු ප්‍රශ්න 4ක් අහනවා. ඒ හැම අනු ප්‍රශ්නයකම තියෙන්නේ ප්‍රකාශ කියන්නේ සංසන්දනය කර වෙනස්කම් සමානකම් සංසන්දනය කරන්න වගේ දේවල් තමයි අහන්නේ. අපි උදාහරණයක් විදිහට බලමු. උදාහරණයක් විදිහට බලමු 2016 මාර්තු ප්‍රශ්න පත්‍රය. 2016 මාර්තු ප්‍රශ්න පත්‍රයේ තියෙන්නේ 8 වෙනි ප්‍රශ්නේ. මේ විදිහටම හැම පාඩමක් අවසානයේදී අපි බලාපොරොත්තු වෙනවා ඒ දවසේ ඉගෙනගත්ත දේවල් වලට අදාළව පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල තිබුණු ප්‍රශ්න අරගෙන ඒවා සාකච්ඡා කරන්න.
මොකද විෂය කරුණු ලබා දෙනවට අමතරව මේ විභාගයේ වෙනුවෙන්ම ඔයාලා සූදානම් කිරීමක් තමයි මෙතනදි කරන්නේ. තොර මේ 8 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ සංඛ්‍යානයේදී විවිධ ක්‍රමවේදයන්ට අනුව විවිධ මූලාශ්‍ර වලින් ලබාගත් විවිධ දත්ත භාවිතයට ගැනේ. ඒ තමයි ප්‍රකාශය. ඊළඟට අහනවා සංඛ්‍යාන තොරතුරු වලට සම්බන්ධ පහත සංකල්ප යුගලයන් එකිනෙක සංසන්දනය කොට ඒවායේ සමාන අසමානකම් විස්තර කරන්න. ප්‍රශ්නය හොඳට කියවලා බලන්න. ඒකේ කියන්නේ පහත සංකල්ප යුගලයන් එකිනෙක සංසන්දනය කරන්න ඕනේ. සහ ඒවායේ සමාන අසමානකම් විස්තර කරන්න. දැන් මම පාඩම් පටන් ගද්දී මුලින්ම කිව්වා පේපර් එකේ විශේෂයෙන් කියනවා අදාළ තැන්වලදී ගණනය කිරීම සහ අදාළ තැන්වලදී ගැළපෙන ආකාරයට උදාහරණ සහිතව පිළිතුරු දෙන්න කියලා. හරි. මෙන්න මේ ප්‍රශ්නෙට ඒක ගොඩක් ඔයාලට අදාළ කරගන්න පුළුවන්. මේ උදාහරණ එහෙම දීලා පෙන්වන්න පුළුවන් මේ සංසන්දනය කළ යුතු යුගලයන් අතර තියෙන සමාන අසමානකම් කියලා. ඒ වගේම ඒවට උදාහරණත් ඉදිරිපත් කරන්න පුළුවන්. හරි. හරිම ලේසි. මේ ප්‍රශ්නේ බැලුවොත් මේකේ තියෙන්නේ කොටස් 4ක් තියෙනවා. ඒ 4න් මම මේ කහ පාටෙන් highlight කරලා තියෙන පළවෙනි දෙවෙනි සහ තුන්වෙනි කොටස් තුනම අද පාඩමට අදාළයි. කියන්නේ මේ ප්‍රශ්නේ තෝරගෙන කරන ශිෂ්‍යයෙකුට අද පාඩම හරියට කළා නම් ලකුණු 15ක් තියෙනවා. පළවෙනි කොටස, දෙවෙනි කොටස, තුන්වෙනි කොටස ලකුණු 15ක් දැනටමත් හරි. හරි. මේ විදිහම දැන් මම ප්‍රශ්න පත්‍ර පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කරලා බලද්දී ගොඩාක් දුරට මේ ක්‍රමයේම තමයි ගිහිල්ලා තියෙන්නේ. මේ 8 වෙනි ප්‍රශ්නේ මේ විදිහට ගිහිල්ලා තියෙන්නේ සහ 8 වෙනි ප්‍රශ්නේ ගොඩාක් දේවල් අපි අද කතා කරපු පාඩම ඇතුලේ තියෙන තොරතුරු. පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස මොකක්ද අහන්නේ? ගුණාත්මක දත්ත සහ ප්‍රමාණාත්මක දත්ත. මේක මුලින්ම අපි කරන්න ඕනේ මොකද්ද මේකේ අපිට ප්‍රශ්නය අහලා තියෙන්නේ සංකල්ප යුගලයන් එකිනෙක සංසන්දනය කොට ඒවායේ සමාන අසමානකම් විස්තර කරන්න. ගුණාත්මක දත්ත ප්‍රමාණාත්මක දත්ත කියන්නේ දත්ත බෙදෙන දත්ත ඒවායේ ලක්ෂණ අනුව බෙදෙන ප්‍රධාන කොටස් දෙක. මතකයිනේ මුලින්ම කතා කරා. මතක් කරලා බලන්න. ගුණාත්මක දත්ත කියන්නේ දත්තයක සංඛ්‍යාත්මකව දැක්විය නොහැකි ලක්ෂණයක් පිළිබඳව එක්ස්ප්‍රෙස් කරගන්න දත්ත. ප්‍රමාණාත්මක දත්ත කියන්නේ ලක්ෂණයක් සංඛ්‍යාත්මක දැක්විය හැකි අවස්ථාවලදී. කියන්නේ ඉලක්කමකින් දෙන්න පුළුවන් අවස්ථාවකදී ඒවට අපි කියනවා ප්‍රමාණාත්මක දත්ත කියලා. දැන් මේ වෙලාවේ වලට පුළුවන් උදාහරණයක් දෙන්න. ගුණාත්මක දත්තයක් කියන්නේ මේක. මෙන්න මේ උදාහරණය. මොන වගේ දෙයක්ද? සමේ වර්ණය. යම් කිසිවක් පිළිබඳ රුචිකත්වය. හරි? ප්‍රමාණාත්මක දත්ත කියන්නේ පන්තියේ සිටින සිසුන් ගණන මාසික වැටුප ඒවා. ඉතින් තව දෙයක් ඔයාලට කියන්න පුළුවන්. අපි කතා කරා ගුණාත්මක දත්තයක් හඳුනාගන්නේ නිරීක්ෂණ මගින්. මේ ප්‍රමාණාත්මක දත්තයක් අපිට හඳුනා ගන්න පුළුවන් ඉරුම් මිනුම් ගණනය කිරීම ඒ වගේ දේවල්. ඊළඟට මෙතන හරි. තව එක දෙයක් කියන්නම්. මුලදීම මට කියන්න අමතක වුණා. දැන් පේපර් එකට පැය 3ක් නේ තියෙනවා කිව්වේ. පේපර් එකට පැය 3ක් තියෙනකොට අපි කරන්න ඕනේ ප්‍රශ්න 8න් ප්‍රශ්න 5යි ඔක්කොම. එකට 20 ගන්න. ඒතකොට දල වශයෙන් ගත්තාම එක ප්‍රශ්නයකට අපිට විනාඩි 35ක් වගේ කාලයක් තියාගන්න පුළුවන්. විනාඩි 35කින් ඇතුළත මේ ප්‍රශ්නයක් කරන්න. එතකොට දැන් මේ 8 වෙනි ප්‍රශ්නේ ගත්තොත් ඒ ප්‍රශ්නේ ඇතුළත කොටස් 4ක් නේ තියෙන්නේ. එතකොට එක කොටස් 4ක් තියෙන්නේ. එක කොටසකට විනාඩි 8ක් 9ක් වගේ ප්‍රමාණයක් තමයි මේක කොටසකට පිළිතුරු ලියන්න පාවිච්චි කරන්න ඕනේ. එක කොටසකට ලකුණු 5ක් තමයි හම්බෙන්නේ. හරි. එතකොට
ඔයාලට මේ පිළිතුර සම්බන්ධයෙන් ප්‍රමාණාත්මකව අවබෝධයක් ගන්න පුළුවන් මෙච්චර කාලයක් යන මෙච්චර ලකුණු ප්‍රමාණයක් හම්බෙන උත්තරයක් තමයි මම මේ ලියන්නේ කියලා. එතකොට ඒකට අවශ්‍ය කරන අදාළ වෙන මේ සියලුම දේවල් ටික ඇතුළත් කරන්න. හැබැයි මතක තියාගන්න ඕනේ ලකුණු 5ක් හම්බෙන මේ පළවෙනි කොටසට පිටුවක් පිටින් ලියන්න අවශ්‍ය නැහැ. එන අදාළ කරුණු ටික අදාළ සංසන්දනය සමාන අසමානකම් අදාළ ප්‍රශ්නයට අදාළ වෙන තොරතුරු පමණක් මෙතන ඇතුළත් කරපුවාම ඇති. හරි. අවශ්‍ය නම් මෙතන තවදුරටත් සඳහන් කරන්න පුළුවන් ගුණාත්මක දත්ත මේ විදිහට කොටස් වලට බෙදෙනවා, ප්‍රමාණාත්මක දත්ත මේ විදිහට කොටස් වලට බෙදෙනවා. හැබැයි ඒවත් වැඩිපුර විස්තර කරන්න ගත්තොත් එක්ක කාලය අපත යනවා. එහෙම නැත්නම් බලාපොරොත්තු නොවන තොරතුරක් වැඩිපුර දෙයක් කියන්න ගිහිල්ලා මේ වැඩිපුර ප්‍රමාණයක් කියන්න වෙනවා. හරි. මෙතනදී අර උදාහරණ සහිතව සමාන්තර ප්‍රධාන කොටස් දෙක කිව්වත් ගැටලුවක් නැහැ. සහ ගුණාත්මක දත්ත ප්‍රමාණාත්මක වල මූලික හැඳින්වීම. ලක්ෂණයක් මත මේ විදිහට ගුණාත්මක සහ ප්‍රමාණාත්මක හැඳින්වෙනවා කියන සමානකම් වෙනස්කම් ගැන හඳුනා ගන්න. වැඩිදුරටත් කියනවා නම් කියන්න පුළුවන් ගුණාත්මක දත්තයක් මේ විදිහට ප්‍රමාණාත්මක දත්ත වලට පත් කරලා සංඛ්‍යාන අධ්‍යයනයක් සඳහා පාවිච්චි කරන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. හරි. ඊළඟට අහනවා දෙවෙනි කොටස. එතෙන්දී ප්‍රාථමික හා ද්විතීක දත්ත. සමීක්ෂණයක් සඳහා ඒ කියන්නේ සංගහනයක නියදියක් අරගෙන ඒකේ සමීක්ෂණයක් සඳහා අපි දත්ත එක්රැස් කරගන්නවා සාමාන්‍යයෙන් සංඛ්‍යාන අධ්‍යයනයක. අපි මුලින්ම ගත්ත උදාහරණයේදී ප්‍රාථමික දත්ත එක්රැස් කරගත්ත පන්ති සිසුන්ගේ ප්‍රතිඵලය. එහෙම නැති ද්විතීක දත්ත කියන දේවල් අපි කතා කරේ වෙනත් ආයතනයක් හෝ පුද්ගලයෙක් හෝ වෙනත් පාර්ශවයක් විසින් ප්‍රකාශයට පත් කර ඇති තොරතුරු තමයි අපි ද්විතීක දත්ත විදිහට අධ්‍යයනයක් සඳහා පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඒකට මෙහිදී ප්‍රාථමික ද්විතීක කියන විදිහට දත්ත මූලාශ්‍ර දෙක ගැන වෙන්වෙන්ව කියන්නේ. ප්‍රාථමික කියන්නේ අධ්‍යයනයක් සඳහා අවශ්‍ය දත්ත මුල්වරට අදාළ පාර්ශවයන්ගෙන් එක්රැස් කර ගන්නවට කියනවා අපි ඒවා ප්‍රාථමික ඒ දත්තවල කියන අපි ප්‍රාථමික දත්ත කියලා. ප්‍රාථමික මූලාශ්‍ර කියන්නේ ඒ අදාළ මූලාශ්‍රය. ඊළඟට ද්විතීක දත්ත කියන්නේ ප්‍රාථමික දත්ත කියන එක උදාහරණයක් එතනදි දෙන්න. ප්‍රාථමික දත්ත සඳහා උදාහරණයක් දෙන්න. ඊළඟට ද්විතීක දත්තවලදී කියන්න පුළුවන් යම්කිසි පාර්ශවයක් විසින් වෙනත් අධ්‍යයනයක් සඳහා එක්රැස් කරගත් දත්ත ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක එම දත්ත පාවිච්චි කර අධ්‍යයනයක් සිදු කරනවා නම් ඒකට අපි කියනවා ද්විතීක මූලාශ්‍ර වලින් දත්ත ගත්තේ කියලා. ද්විතීක දත්ත කියන්නේ ඒ දත්ත වලට. උදාහරණ දෙන්න පුළුවන්. අපි කලින් කතා කරා වගේ මහා බැංකු වාර්තා. ඊට පස්සේ දත්ත ලබා ගන්න ක්‍රම අපිට තියෙනවා ද්විතීක දත්තවලදී තියෙනවා අපි අන්තර්ජාලය පාවිච්චි කරනවා. නැත්නම් පුවත්පත් සංග්‍රහ පාවිච්චි කරන්න පුළුවන්. ආයතනික වාර්තා පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රාථමික දත්ත සඳහා අපිට මූලාශ්‍ර විදිහට පාවිච්චි කරන්න පුළුවන් සමීක්ෂණ, ප්‍රශ්න විචාරාත්මක ක්‍රම, දුරකථන වලින් ඇමතීමෙන් තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ වගේ අදාළ තොරතුරු ලබා දෙන පාර්ශවයන් කෙලින්ම සම්බන්ධ කරගෙන ප්‍රාථමික දත්ත ලබා ගන්න පුළුවන්. හරි. එතනදිත් මතක තියාගන්න විනාඩි 8යි ලකුණු 5යි. හරි. ඇත්තටම මේ දේවල් ටික හරියටම මේ දන්නවා නම් මේ ප්‍රශ්නය මේ 8 වෙනි ප්‍රශ්නය ලියන්න විනාඩි 35ක් යන්නේ නැහැ. මේ ප්‍රශ්නේ පාවිච්චි කරන්න පුළුවන් අඩු කාලයකදී පිළිතුරු ලියලා වෙනත් ප්‍රශ්න අමාරු ප්‍රශ්න සඳහා කාලය ඉතුරු කරගන්න මේ ප්‍රශ්නේ පාවිච්චි කරන්නත් පුළුවන්. හැබැයි අනිවාර්යෙන් මතක තියාගන්න ඕන දෙයක් තමයි අදාළ කරුණු අදාළ උදාහරණ සහිතව ප්‍රශ්නයට අදාළ ප්‍රමාණයට පිළිතුර තියෙන්න ඕනේ. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය
නියදිය හා සංඝානය. මෙතනදී සංඝානය කියන්නේ මොකක්ද? නියදිය මොකක්ද කියන එක අර්ථ දක්වන්න. සංඝානය කියන්නේ අදාළ සමීක්ෂණයේ අපි ප්‍රතිඵල ප්‍රකාශයටපත් කරන අදාළ සියලුම පාර්ශ්වයන්ගෙන් සමන්විත කුලකයට තමයි සංඝානය කියන්නේ. එම කුලකයෙන් අදාළ තොරතුරු එක්රැස් කර ගැනීම සඳහා තෝරාගත් පිරිසට තමයි අපි නියදිය කියලා කියන්නේ. එතකොට ඒකට අපිට අර රූප සලනක් වගේ මාර්ගයෙන් දක්වන්න පුළුවන්. සංඝානය කියන සම්පූර්ණ කුලකයෙන් උපකුලකයක් තමයි නියදිය කියන එක. ඊළඟට නියදිය තෝරා ගැනීමේ විවිධ ක්‍රම තියෙනවා. අධ්‍යයනය සිදු කරන දක්ෂ වෙන්න ඕනේ. තමන්ගේ අධ්‍යයනයට අදාළව අධ්‍යයනයේ ප්‍රතිඵලයට සාධාරණයක් වන විදිහට නිරූප්‍ය ප්‍රමාණාත්මක නියදියක් තෝරා ගන්න. නියදිය තෝරා ගැනීමේ විවිධ ක්‍රම තියෙනවා. අපි විස්තර වශයෙන් ඒ ක්‍රම ඊළඟ දවසේ සාකච්ඡා කරමු. මෙතනදී ක්‍රම කිහිපයක් අපි ප්‍රධාන ක්‍රම දෙක විදිහට කිව්වේ නිස්සම්භාවී නියදීමයි සසම්භාවී නියදීමයිනේ. ඒ ක්‍රම දෙකක් මෙතනින් සටහන් කරන්න පුළුවන්. සහ සංඝානය අපි ඉක්වේෂන් වල n කියලා පාවිච්චි කරනවා. නියදිය සිම්පල් n කියලා පාවිච්චි කරනවා. මෙතනදී තව අමතක වෙන්න ගිය එකක් මම මතක් කරන්නම්. ප්‍රශ්න පත්‍රයේදී ගණකයන්ත්‍ර පාවිච්චි කරන්න පුළුවන්. ඒ වුණාට පේපර් එකේ සමීකරණ ලබා දෙන්නේ නැහැ. හරි, සමීකරණ ලබා දෙන්නේ නැහැ කියන්නේ විවිධ සමීකරණ තියෙනවා මේ විවිධ සංඛ්‍යාන ක්‍රම සඳහා පාවිච්චි කරන අපි ඉදිරියේදී ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගන්න සමීකරණ අපි මතක තියාගෙන යන්න ඕනේ. සමහර විෂයන් වලදී වගේ මේ විෂයේදී අවසානයේදී ඔයාලට පේපර් එකත් එක්ක ඒ ඉක්වේෂන්ස් ටික ලබා දෙන්නේ නැහැ. සමීකරණ ටික ලබා දෙන්නේ නැහැ. ඒ සමීකරණ ටික ලබා නොදෙන නිසා ඒ සමීකරණ මතක තියාගෙන යන්න. ඊළඟට දැන් අර අපි මුලින්ම කිව්වා වගේ පේපර් එකට පැය 3ක්නේ තියෙන්නේ. ওই පැය 3 ඇතුළත පේපර් එක කියවන්න විනාඩි 15ක් වෙනම තියෙනවා. කියන්නේ පේපර් එක අතර හම්බුනාට පස්සේ විනාඩි 15කින් පේපර් එක සම්පූර්ණයෙන් කියවලා බලලා ඒ විනාඩි 15 ඇතුළත පේපර් එක කියවන්න පුළුවන්. ඊට පස්සේ තමයි පැය 3ක් පටන් ගන්නෙ. සහ හොඳට මතක තියාගන්න ප්‍රශ්න ටික කියවලා ගිහිල්ලා කියවලා ඔක්කොම ටික කියවලා බලලා Tamanට හොඳටම ලකුණු ලබා ගන්න පුළුවන්. ලේසියෙන්ම කරන්න පුළුවන් ප්‍රශ්න ටික තෝරගන්න. පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයි. ඊටු ප්‍රශ්න 7න් තමයි ඔය තෝරා ගැනීම සිදු කරන්න තියෙන්නේ. ඒකෙදි දැන් කලින් හිතාගෙන ගියොත් සමහරට අමාරු වෙන්න පුළුවන්. මම මේ ප්‍රශ්නේ කරනවා මේ ඒරියා එක තමයි කරන්න කියලා කලින් හිතාගෙන ගියොත් සමහර විට ඒරියා එකට අදාළ ප්‍රශ්නේ අමාරු ප්‍රශ්නයක් වුණොත් සමහරට අතහැරෙන්න පුළුවන්. ඒ හින්දා සම්පූර්ණයෙන් පේපර් එක කියවලා බලලා අදාළ Tamanට හොඳටම ස්කෝර් කරන්න පුළුවන් වෙන විදිහට මේ ප්‍රශ්න ටික තෝරා ගන්න. මම කලින් කිව්වා වගේ මම ඔයාලට සහතික වෙනවා මේ පාඩම මේ කරන විදිහට ඔයාලා හරියට ඉගෙන ගත්තොත් ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව උපරිම ලකුණු ලබා ගන්න පුළුවන්. අනිවාර්යෙන් මේ පාඩම හදලා තියෙන්නේ මේ පාඩම් මාලාව හදලා තියෙන්නේ පරණ ප්‍රශ්න පත්‍ර ගැන සලකා බලලා ඒවා අධ්‍යයනය කරලා ඒ ප්‍රශ්න පත්‍රවල එන රටාවට අදාළ කරුණු ඒ රටාවට ගැලපෙන විදිහට ඒ ක්‍රමයටම ගැලපෙන විදිහට තමයි මේ අපි පාඩම් මාලාව පෙළගස්සලා තියෙන්නේ. ඒ හින්දා කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. හරියට මේ පාඩම් මාලාව අධ්‍යයනය දිගට මේ විදිහට කරගෙන ගියොත් ඔයාලට කිසිම ගැටලුවකින් තොරව මේ විෂයට උපරිම ලකුණු ලබා ගන්න පුළුවන්. ඒක ගැන කිසිම දෙයකට බය වෙන්න එපා. මුලින් ඉඳන්ම අතාරින්න නැතුව හරියට කරගෙන යන්න. අපි හැම පාඩමකම මේ විදිහට අපි කතා කරනවා අන්තිමට මේ පරණ ප්‍රශ්න පහු විභාග ප්‍රශ්න ගැන. ඒ වෙලාවට අපි විභාග ප්‍රශ්න යොදා ගන්නත් ලොකුම හේතුව තමයි මම කලින් කිව්වා වගේ අපි මේක විභාගය ටාගට් කරලා ඔයාලට
සංඛ්‍යානය පිළිබඳව මේ පාඩමේ මේ විෂයේ අදාළ කරුණු වල මේ අවබෝධය ලබා දෙන ගමන් මේ විෂයට මේ අවසාන විභාගයට සූදානම් කිරීමක් තමයි මෙතෙන්දී අපි කරන්නේ. දැන් නියති හා සංග්‍රහණය ගැන කතා කරා. අපි ඊළඟට බලමු මේකේ හතරවෙනි කොටස තියෙන ප්‍රමිත ව්‍යාප්තිය ධන ටික. ඒක ඉදිරි පාඩමකදී සාකච්ඡා කරනවා. දැන් එහෙනම් අපි ඒක ගැන කියන්න ඕනේ. මේ පළවෙනි කොටස් තුන ගැන කතා කරා. ඊළඟට දැන් මේ අහපු ප්‍රශ්න ටික විවිධ අවුරුදු වල, ඒ කියන්නේ මේ එක ප්‍රශ්න ගොඩාක් රිපීට් වෙච්ච ප්‍රශ්න ටිකක් තමයි මම මේ මාක් කරලා තියෙන්නේ. මාර්තු වල තියෙන ගුණාත්මක දත්ත ඒ ටික පළවෙනි දෙවෙනි තුන්වෙනි කොටස් තුන ගොඩාක් අවුරුදු වල අහලා තියෙනවා. ඉතින් මේවා හොඳට මේ ධාරණය කරගන්න මේවා ගොඩක් වෙලාට අහන්න ඉඩ තියෙනවා. ඊළඟට 2017 මාර්තු ප්‍රශ්න පත්‍රයට ගියොත් ඒකෙත් 8 වෙනි ප්‍රශ්නයමයි. අර විදියමයි සංඛ්‍යානයේදී විවිධ ක්‍රමවේදයන්ට අනුව විවිධ මූලාශ්‍ර වලින් ලබාගත් විවිධ දත්ත භාවිතයට ගැනීම සංඛ්‍යාන තොරතුරු වලට සම්බන්ධ පහත සංකල්ප යුගලයන්හි සමාන අසමානකම් විස්තර කරන්න. ඒකේ පළවෙනි එක ආපියත් හරියම දෙවෙනි කොටසේ තියෙන්නේ විවික්ත සහ සන්තතික විචලනයන්. හරි. විවික්ත සන්තතික කියන්නේ මොනවද? මතක කරලා බලන්න ටිකක් ගන්න. විවික්ත සන්තතික කියන්නේ දත්තවල ආකාර දෙකක්. විවික්ත කියන්නේ කිසි පරාසයක් තුළ පූර්ණ සංඛ්‍යාත්මකයන් විතරයි නම් ගන්න අපි ඒකට විවික්ත දත්ත කියලා කියනවා. සන්තතික දත්ත කියන්නේ සංඛ්‍යාත්මකයන් ගන්න පුළුවන් අදාළ පරාසයන් තුළ ඕනෑම අගයක්. හරි. හැබැයි මේ දෙකේ සමානකමක් තියෙනවා. ඒ දෙකම සංඛ්‍යාත්මකව ප්‍රකාශ කරන්න පුළුවන් දත්ත. ඒ කියන්නේ මේ දෙකම ප්‍රමාණාත්මක දත්තවල උපකොටස් දෙකක් තමයි විවික්ත සහ සන්තතික කියලා කියන්නේ. මේකට උදාහරණ දෙන්න පුළුවන්. කලින් ගත්ත උදාහරණ මතක තියාගන්න. විවික්ත කියන්නේ අන්තිය සින්න ලම්බු ගණන. ඒ වගේ උදාහරණයක්. ඊළඟ සන්තතික කියන එකට අපිට උදාහරණයක් ගන්න පුළුවන් කාමර උෂ්ණත්වය. මාසික වැටුප. ඒ වගේ උදාහරණ ගන්න පුළුවන්. හරි. ඊළඟට ප්‍රමාණාත්මක දත්ත සහ ගුණාත්මක දත්ත. බලන්න 2016 මාර්තු පළවෙනි ප්‍රශ්නේ තියෙන කොටස තමයි ගුණාත්මක දත්ත සහ ප්‍රමාණාත්මක දත්ත. ඒකම අහලා තියෙනවා. අනිත් පැත්ත හරවලා ප්‍රමාණාත්මක දත්ත සහ ගුණාත්මක දත්ත කියලා 2017 මාර්තු වල. හරි. අපි කලින් කතා කරා. මේක නාය කතා කරන්න අවශ්‍ය නැහැ මං හිතන්නේ. ඊළඟට අහනවා හතරවෙනි ප්‍රශ්නේ නියැදීමේ තෝරා ගැනීම හට ගන්නා මිනුම් නැඹුරුව සහ නිෂ්ප්‍රතිචාර නැඹුරුව. ඒක අපි ඊළඟ පාඩමේදී කතා කරනවා. නියැදීමේ ක්‍රම යටතේ අපි ඒව කතා කරමු. දැනට එතකොට දැන් මේ අවුරුදු දෙකේ ප්‍රශ්න දෙක විතරක් තෝරාගත්තේ. ඉතුරු අවුරුදු වලත් ගොඩක් වෙලාට ওই ප්‍රශ්න ටිකම තමයි අහලා තියෙන්නේ. හරි. ඒ කියන්නේ හැම අවුරුද්දෙම වගේ මේකෙන් ලකුණු 10ක් 15ක් වගේ තියෙනවා. දැන් 17 මාර්තු පේපර් එකේ කොටස් 4ම කරන්න පුළුවන් නම් ලකුණු 20ම ගන්න පුළුවන්. ඊළඟ දවසේ පාඩමත් ඉවරනවා. ක්‍රමවත් නියැදීම සහ ස්වත නියැදීම ගැනත් තියෙනවා. මේ ඔක්කොම තියෙනවා. ලකුණු 20ම ගන්න පුළුවන්. හරිම ලේසියෙන්. හරි. ඊළඟට ඔයාලට පාස් පේපර්ස් අවශ්‍ය නම් මම හිතන්නේ ක්‍රමයක් දාලා තියෙනවා කියලා මට ආරංචි වුණා. වෙබ්සයිට් එකේ ඉල්ලුම් කරන්න පෝස්ට් එකේ එවනවා කියලා පාස් පේපර්ස්. කොහොමදත් අපි පාඩම් මාලා ඉවරනකොට හැම පාස් පේපර් එකකම වගේ තියෙන අදාළ කොටස් ටික සාකච්ඡා කරලා ඉවර වෙනවා. අවශ්‍යයි පාස් පේපර්ස් ගත්තත් ගැටලුවක් නැහැ. කොහොමදත් අපි එම් ගත්තත් නැතත් මේ පාඩම් මාලාව ඉවර වෙද්දී පාස් පේපර්ස් ටිකත් ඔක්කොම වගේ කරලා තියෙනවා. දැනට එතකොට අද පාඩම් මෙතනින් ඉවරයි. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් මම හිතන්නේ දැන් කතා කරන්න පුළුවන්. කතා කරන්න පුළුවන් නේද? මම ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න. මේ වෙලාවේ මොනවද අපි අද කරපු පාඩමේ ප්‍රශ්න මොනවද තියෙනවා නම්
කට්ටිය හැමෝම මියුට් වෙලා ඉන්නේ අන්මියුට් කරලා කැමති කෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. තව විනාඩි 9ක් වගේ තියෙන්නේ අද පාඩම ඉවර මේ කාලේ ඉවර වෙන්න. ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. එහෙම නැත්නම් chat එකේ දාන්න මේ group chat එකේ ප්‍රශ්නයක් තියෙනවා නම් දාන්න මම ඒකටත් උත්තර දෙන්නම්. මට මුලින්ම කියන්න අමතක වුණා මම මේ පාඩම කරගෙන යන අතරතුරත් ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් chat එක නම් ඒ වෙලාවට බැල වෙන්නේ නැහැ. හැබැයි උනාට දාන්න මම දැකපු ගමන් ඒකට උත්තරයක් දෙන්නම්. පන්ති ළමයි ඉන්නවා වගේ නෙමෙයිනේ මෙතනදී අපිට මේ අලුත් තාක්ෂණයත් එක්ක පොඩ්ඩක් ඒකට පුරුදු වෙන්න වෙනවා. ගැටලු නැහැ වගේ නේ. හරි මම හිතන්නේ හැමෝටම කියපු ටික තේරෙන්නේ නැති ඊළඟ දවසේ පොඩ්ඩක් පාඩමට කලින් පොඩ්ඩක් රිෆ්‍රෙෂ් කරගෙන එන්න. එතකොට ඔයාලට ගොඩක් ලේසි. ඊළඟ දවසේ අපි කතා කරන්නේ නියැදීමේ ක්‍රම ගැන. නියැදීමේ ක්‍රම පිළිබඳ ගොඩක් සාකච්ඡා කරනවා. ඊට පස්සේ අපි ආයෙ බලමු පාස් පේපර්ස් වල තව මීට අමතරව දේවල් මොනවද තියෙන්නේ කියලා. ඒ ටික සාකච්ඡා කරමු ඊළඟ දවසේ. එතකොට පළවෙනි පාඩම ඉවරයි දවස් දෙකකින්. එතකොට අනිවාර්යෙන් බොහෝ දුරට ලකුණු 20ක් කම්ප්ලීට් පළවෙනි දවස් දෙකෙන්ම. මේ අපි ඒ විදිහට කරගෙන යමු. ඔයාලත් මට සහයෝගය දෙන්න. මොකද මේ තාක්ෂණත් එක්ක පොඩ්ඩක් වැඩ කරද්දිත් අමාරුයි. ඒ වුණාට උපරිමයෙන් අපි කරන්න පුළුවන් විදිහට කරගෙන යන්න මේ තත්ත්වෙ මගේ ඇරලා යනකම්. පාඩම් වැඩ ටික දිගටම කරගෙන යන්න. මොකද කොයි වෙලේ හරි පළවෙනි පාඩම කියලා මේක අමතක කරලා දාන්න එපා. හැමදේම කරගෙන යන්න. එතකොට එක්සෑම් එකට කියලා විශේෂයෙන් ලෑස්ති වෙන්න දෙයක් නැහැ. මේ විෂය විතරක් නෙවෙයි අනිත් විෂයන් වලටත් එහෙමයි. කට්ටිය ගෙදර ඉන්නේ කියලා පාඩම් ගන්න අමතක කරලා ඉන්න එපා. පුළුවන් උපරිමයට පාඩම් වැඩ ටික කරගෙන යන්න. අද පාඩමේ ගැටලුවක් තියෙනවා නම් ඊළඟ දවසේ හරි කමක් නැහැ. ආයි මතක් කරද්දී දැන් මේක බලද්දී හරි ගැටලුවක් આવත් ඊළඟ දවසේ හරි කමක් නැහැ අහන්න. එහෙනම් හැමෝටම ස්තුතියි. අපි පාඩම නවත්තමු අදට. ලබන සතියේ ලබන ඉරිදත් මේ විදිහටම හම්බෙමු.